කෙරෙහි සත්‍යයේ හොරාව. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. මේ ඔබ එක්වන්නේ නින්නාද සජීවී සංවාදයේ සමගයි රංගිර ශ්‍රී ලංකා රූපවාහිනිය ගෙනෙන රටමැද දේශපාලන සංවාදයේ ජනතාවගේ දේශපාලන විඥානය දියුණු කිරීම සඳහා ඔවුන්ගේ දේශපාලන කියවීම වෙනස් කිරීම සඳහා අලුත් කිරීම සඳහා අර්ථ ගැන්වීම සඳහා ඔවුන්ගේ කියවීම දියුණු කිරීම සඳහා ඒ වගේම තමයි රටේ පවතින දේශපාලන අදහස නැත්නම් දේශපාලන මතවාද පුළුල්ව මහජන සංවාදයකට විවර කර දීම සඳහා ඉඩකඩ වෙන් වුණු දෙහොරාවක්. මේ දෙහොරාව ඔබගේ ආදරය දිනාගෙන ඔබගේ සංවාදය ඔබගෙන් පෝෂණය වෙමින් ඔබගේ අදහස් සහ යෝජනා මත අපි සුවිශේෂී ආරයක සංවාද මාලාවක් නින්නාදුස්සේ ජනතාවට කතා බහ කරනවා. හැබැයි අපි ඔබට වෙනස් කියලා කියන්නේ අපි බොහෝ විට වෙනත් අය කතා බහ කරන ජනප්‍රියතලය විවාදවල පැටලෙන්නේ නැතුව බොහෝ පක්ෂනායකයන්ට මේ වේදිකාව දීලා ඔවුන්ගේ රණ්ඩුව අපි බලාගෙන ඉඳලා රසයක් විඳිනවා වෙනුවට ඊට වඩා දේශපාලන විඥානය ජනතාවට බාර දීම අපි නිරන්තරවම කල්පනා කරමින් ඉන්න දෙයක්. මොකද ඒක තමයි ජනතාවට අපෙන් වෙන්න ඕනේ ජනමාධ්‍ය සතු සමාජ වගකීම්. හැබැයි දැන් අපි කල්පනා කරමින් ඉන්නවා මේ මොහොතේ දැන් අපි පහුගිය කාල සීමාව තුලම කොරෝනාවෙන් පස්සේ රට හරවන්න ඕනේ කොතෙන්ද කියන කාරණය රට හරවීමේ දිශාව පිළිබඳව බොහොම ගැඹුරින් පුළුල්ව සංවාදයට ලක් කරා. ඒ කතිකාව මේ මහජන සංවාදය පෝෂණය කිරීම සඳහා තවමත් මේ කොරෝනා වසංගතයෙන් පසු අපේ දිශාව අපිට තාම ලකුණු කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේ මොහොත හරියට තීරණාත්මකයි. මේ කාල සීමාව ඇතුළත අප කරන සාකච්ඡා සංවාද ප්‍රබලව බලපානවා ඉදිරියේ එන පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා. ඒ මන්ද මේ මොහොත වෙන විටත් ඡන්දයකට දින නියම කරලා විවිධ පක්ෂ මතවාද තම තමන්ගේ දේශපාලන අලෙවිකරන ව්‍යාපෘතිවල ජීවත් වෙනවා. ඒ කණ්ඩායම් තමන්ට අවශ්‍ය ජනමතය ඉතා සූක්ෂම විදිහට ජනමනස තුළ හදමින් ඉන්නවා. මේ ක්‍රියාවලිය අපිට තවත් ඇසකෙන් විනිශ්චයට ලක් කරන්න පුළුවන්. බොහොම පැහැදිලිව මේ සමාජයේ ජනතාවගේ ජන විඥානයේ ඡන්දදායකයා හදන්නේ කොතෙන්ටද කියන එක. හැබැයි මේ හැම තැනම සාමාන්‍ය පුරවැසියා ජනතාව හැටියට මේ රට අනාගතයේ කෙබඳු තැනකට ගෙනයා යුතුද කියන අදහස ඇතුව ජනතාව කටයුතු කරනවා නම් ඒක හැමෝටම බොහොම සුබදායක නැත්නම් යහපත් ආරංචියක් යහපත් වැඩක්. නමුත් වෙනවා දේශේ දැන් අපි පහුගිය කාලේ පසුගිය මැතිවරණ සමයේ යට ගිය කතා ආය ඇදලා අරන් තිනවා පහුගිය සතිය ඇතුළත විශේෂයෙන්ම ගිවිසුම් සම්බන්ධව පාස්කු ප්‍රහාරය පිළිබඳව MCC වැනි බරපතල ගිවිසුම් සම්බන්ධව මේ පසුගිය කතා බහ. හැබැයි මේවා දේශපාලන ව්‍යාපෘති ඉලක්ක කරගත් ඒවද ඇත්තටම මේ රට කොතෙන්ටද ගෙනියන්න ඕනේ? අපිට අලුත් පාර්ලිමේන්තුවක් හදාගන්න අවශ්‍යද නැද්ද? අපිට හදන්න ඕන මොන වගේ රටක්ද? ඒ රට හදන්න ඕන මොන වගේ පාර්ලිමේන්තුවක්ද කියන කතා බහ මං හිතන්නේ අපිට තාම අපේ සංවාදයට බඳුන් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි හිතුවා ඒකට මුල පුරන්න ආරම්භයක් දෙන්න. අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන්නේ ඇයි රටට? අයි අපි මේ ගැන හිතන්නේ කල්පනා කළ යුතු ජනතාවට ඇයි දැන් බොහෝ මේ සම්බන්ධ විවේචන තිබ්බා. මැතිවරණයේ ප්‍රමාද වෙනකොට බොහෝ අය චෝදනා කරා. මේක ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියලා විවේචන ගෙනාවා. හැබැයි අපි මේ පුරවැසියාගේ සීමාව ඇතුලේ ඔහුගේ අයිතිවාසිකම් පාර්ශවයේ දිනාදීම සඳහා ඔහු ආරක්ෂා කිරීම සඳහා ඔහුට හොඳ රටක් ලබා දීම සඳහා මාධ්‍යයක් හැටියට අපටත් වගකීමක් තියෙන නිසා අපි මේ සංවාදය අදින් ආරම්භ කරනවා. ඉදිරියට ගන්න පුළුවන් හැම කෙනෙකුට ඒ බවත් ඔබට මතක් කරමින් අපේ සංවාදය මුහුණු පොත ඔස්සේ සජීවීව නැරඹීමේ හැකියාව උදා කරලා දීලා තියෙනවා. ඒ ගැන ඔබට සතුටින් මතක් කරමින් අපි සංවාදයේ අලුත් පාර්ලිමේන්තුවක අවශ්‍ය වන්නේ ඇයි? අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන්නේ ඇයි? ඇත්තටම ඔබගෙනුත් මේ ප්‍රශ්නය විමසනවා. මේ සඳහා අපි ආරාධනා කරා අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක මහත්මයාට අද සංවාදය පෝෂණය කරන්න බොහොම ආදරෙන් පිළිගන්නවා. එතකම අපි ආරාධනා කරා මේ නීතිමය පාර්ශවයේ කතා බහ කිරීමට නීතිඥ චන්දන උඩගෙදර මහත්මයා. අයබෝන් මේ අපි කැමතියි දැන් මේ බොහොම සාධාරණ කතා බහක් ජනතාවගේ පාර්ශවයෙන් අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙන්නේ ඇයි අපිට? එතකොට දැන් මේ කතා බහ ඇතුලේ බොහෝ අය පාර්ලිමේන්තු වෙන්න සරසන වෙලාවක් මේක. ඒ අලුතින් හදන්න ඕන කියන වෙලාවක් මේක. අපි රට හදනවා කියන වෙලාවක්.
සමහරට බැරිවුණු තැන් තියෙන පුළුවන් හැබැයි වැරදි හරිගස්සගෙන හදනවා කියන වෙලාවක් මේක. චන්දන උඩගෙදර මහත්මයා මම ඔබගෙන් සංවාදයේ ප්‍රවිෂ්ටය ගන්න කැමතියි අද දවසේ. මේ අලුත් පාර්ලිමේන්තුවක් හදනවා කියන සංඥාවම ජනතාවට ටිකක් මේ වෙලාවේ මේ ජනතාව ඡන්දෙ දෙන්න එතෙන්ටනේ. පැහැදිලිව. දැන් එතකොට ඡන්දෙ දීමේ අන්තිම ප්‍රතිඵලය එතන නම් දැන් ඔව් ඡන්දෙ දීමේ අභිලාෂයනේ මේ මුදුන් පමුණවා ගන්න දැන් සූදානම් වෙන්න. ඒතකොට දැන් ඇයි එතකොට අපිට මේ පුරවැසියා ඡන්දායකයා දැනගන්න ඕනේ. ඇයි අපට අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන්නේ? එහෙනම් පරණ එක හොඳ නැහැ කියන එකක් වගේ එකක් කියනවනේ. ඇත්තටම ඇයි? ඔබගේ විග්‍රහය. ඔව් ගමික මහත්මයා මම මගේ සාකච්ඡාව ආරම්භ කරද්දී මට ප්‍රධාන කාරණා දෙකකින් මේක සාකච්ඡා කරත් හොඳයි කියලා හිතෙනවා. පළවෙනි කාරණේ තමයි දැන් අපි ඔක්කොටම දැන් අත්දකින්න වෙලා තියෙන්නේ අලුත් කාල පරිච්ඡේදයක්. විශේෂයෙන් මේ COVID-19 මේ ගැටලුවත් එක්ක අපිට අනිවාර්යයෙන්ම ලෝකේ තියෙන අනිත් රටවල් එක්ක අපි ඉස්සරහට යනවා නම් අපේ ඉදිරි අවුරුදු 5-10 අනිවාර්යයෙන්ම ඊටාම විධිමත් සැලසුම් කර ගැනීමක් අපිට අනිවාර්යෙන් කරගන්න වෙනවා. අංක 1. ඒත් එක්කම ගමගේ මහත්මයා අපිට අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙන්නේ ඇයි කියන තැනදී අපි අනිවාර්යයෙන්ම අපේ තියෙන ව්‍යවස්ථාමය ගැටලු කීපයක් අපිට निराකරණය කරගන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා. එතකොට ඔය දෙකම කළමනාකරණය කරගන්න නම් අපිට අනිවාර්යයෙන්ම ගමගේ මහත්මයා සිද්ධ වෙනවා ඊටාම ප්‍රබල ඍජු තීරණ ගැනීමට හැකියාවක් තිබෙන ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කරගන්න. මොකද ගමගේ මහත්මයා දැන් ඔය අපි අලුත් පාර්ලිමේන්තුවක් ඕන ඕනේ කියලා කිව්වට දැන් ඔය පාර්ලිමේන්තුවේ ඇතුළේනේ ඉන්නේ අපේ අමාත්‍ය මණ්ඩලය. ඒ කියන්නේ ගමගේ මහත්මයා අපි න්‍යායාත්මක ගත්තොත් එහෙම ව්‍යවස්ථාදායක එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුවේ ඇතුළේ තමයි අපේ විධායකයේ ක්‍රියාත්මක වෙන ප්‍රධාන කොටස් ටික තියෙන්නේ. දැන් අපේ ලංකාවේ අපි මේක මීට කලිනුත් අවස්ථා කිහිපයකදී පැහැදිලි කරලා දීලා තියෙනවා. ලංකාවේ සිස්ටම් එක ඇතුලේ ලංකාවේ ව්‍යවස්ථාව ඇතුලේ විධායකය කියන එක ඍජුවම පැත්තකින් ඉන්නේ නැහැ. එතකොට දැන් විධායකයේ ප්‍රධානියා වෙන්නේ ජනාධිපතිවරයා. හැබැයි විධායකයේ ප්‍රධානියා ජනාධිපතිවරයා වුණාට එතුමාපත් වෙන්නේ වෙනම සමස්ත රටේම ඍජු ඡන්දයෙන්. හැබැයි විධායකයේ ප්‍රධානියා වෙන ජනාධිපතිවරයාගේ ඒ බලතල ක්‍රියාත්මක කරන මේ අපි කියනවා ආණ්ඩුව කියන එක. අමාත්‍යවරු ටිකපත් වෙන්නේ පාර්ලිමේන්තුවේ. එතකොට අපි කියන ලංකාවේ ඇත්තටම තියෙන මේ විධායක ජනාධිපති ක්‍රමයකට වඩා ජනාධිපති පාර්ලිමේන්තු ක්‍රමවේදයක් ලංකාවේ. මොකද හේතුව දැන් මේක න්‍යායාත්මකව පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. දැන් ඒ කියන්නේ දැන් මේ ගැටලුව පහුගිය කාලේ හොඳටම තිබ්බනේ. 2015න් පස්සේ පත්වෙච්ච පාර්ලිමේන්තුව සහ රාජ්‍ය පාලනයේදී මේ ගැටලුව ඉතාම හොඳින් ආවා. මොකද හේතුව දැන් එවකට විධායකයේ විදිහට පත්වලා හිටපු රාජ්‍ය ප්‍රධානියා ජනාධිපතිවරයා වෙනම ඉන්නවා. හැබැයි ඒ රාජ්‍ය ප්‍රධානියාගේ නියෝජිතයින් විදිහට සක්‍රියව කටයුතු කරන අමාත්‍ය මණ්ඩලය පත් වෙන්නේ පාර්ලිමේන්තුවේ. එතකොට ඒගොල්ලෝයි ජනාධිපතිවරයයි මත දෙකකට යන්න ගියාම ගමගේ මහත්මයා බරපතල ගැටලු රාශියකට පත් වෙනවා. ඕකේ අවසාන විකල්පය උනේ අවසාන එක තැනක් තමයි ගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාරය එනකොටත් රටක් විදිහට අපිට කාටවත් දැන් කාටද වගකීම කියන්නේ කියන එකවත් කියන්න විදිහක් නැහැ. විධායකයේ එක පුද්ගලෙක් එකක් කියනවා, විධායකයේ අනිත් කොටස් ටික තව එකක් කියනවා. අර අපි සරලව ගත්තොත් මේ එහෙට මෙහෙට බෝලේ මාරු කරගන්නවා වගේ මේ සිද්ධ වුණේ. දැන් ඒකත් එක්ක දැන් අපේ ඉතිහාසය ගත්තොත් එහෙම දැන් ওই කතාවක තියෙනවා මේ ගමගේ මහත්මයා මේ අලුත් කැබිනට්ටුවක් හදන්න යෝජනා එනකොට මං ඒ කැබිනට් එකට ලී ටික දෙන්නම් කියලා කියපු ප්‍රබල දේශපාලඥයෙක් රටක් මේක. එතකොට දැන් අපි ඒ වගේ යුගයක් පහු කරගෙන තමයි දැන් මේ එන්නේ. එතකොට අපිට ගමගේ මහත්මයා සිද්ධ වෙනවා එම ඥාන තියෙන්නත් පුළුවන්. සමහර විට එම ඥාන තියෙන්නත් පුළුවන්. මොකද සමහර කතා වලින් දැන් අපිත් නිතරම සමාජ මාධ්‍යයන් වල සහ අපිත් ප්‍රවෘත්ති නිතරම බලනවනේ. එතකොට සමහර වෙලාවට ඒ නිහීන ඥාන තියෙන දේශපාලඥයෝ තාම ඉන්නවා. එතකොට ඕක ගමගේ මහත්මයා අනිවාර්යයෙන්ම තව පරම්පර දෙකක්වත් තියෙනවා. මොකද අපි ස්වාධීනව අපි කල්පනා කරලා බලනකොට තාමත් සමහර වෙලාවට පහුගිය ආණ්ඩුව කරපු වැරදි වෙන්න පුළුවන්, නැත්නම් 72 සිදුවෙච්ච අත්තරදින් වෙන්න පුළුවන්, 88 89 වෙච්ච කාලේ වෙන්න පුළුවන්. ඕවා අපි සරල භාෂාවෙන් කියන ඕවා හැම වෙලේම අර පට්ටක ගහ ඉන්නවා ඇර රටේ ආර්ථිකය වෙනස් වෙන්න ඕන විදි, රටේ ආර්ථික ප්‍රතිපත්ති හැදෙන්න ඕන තැන්, නිෂ්පාදන ක්‍රියාවලියක් හැදෙන්න ඕන විදි, කොහොමද විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු ප්‍රතිසංස්කරණය වෙන්න ඕන, ඔය වගේ රටක් ඉස්සරහට යනකොට තියෙන්න ඕන ක්‍රමවේදයන් ටික අපි හරියට සාකච්ඡා වෙන්නේ නැහැ ගමගේ මහත්තයා තාමත්. හැබැයි ඉස්සරට වඩා එක්තරා ප්‍රගතියක් තියෙනවා. අපි ඒක නෑ කියන්න බෑ. දැන් අපි දැක්කොත් එම් ඉස්සර කාලේ හැමතැනම මේ වෙනකොට අනිවාර්යෙන් පෝස්ටර් ගහගෙන මේ වෙනකොට ඉස්සර කාලේ කියලාගෙන දැන් අවුරුදු 15කට විතර කලින් ගත්තොත් ගමගේ මහත්තයා අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එතකොට මේ වෙනකොට අනිවාර්යෙන්ම මිනිහෙක් දැක් අනිවාර්යෙන් මැරලා මේ ඡන්දෙ හින්දා.
හැබැයි අද වෙනකොට තත්ත්වය ඊට වඩා වෙනස්. ඒතර අද ඒ කියන්නේ ගමක මහන්ත අපිට ටික ටික සංඥාවක් ඇති වෙගෙන එනවා අපේ ප්‍රජාව ඇතුළෙන්ම ඉස්සර හිටපු දේශපාලඥයාට වඩා ටිකක් බුද්ධිමත් වෙනස් තලයක හිතන මිනිස්සු ටිකක් එන්න ඕනේ කියන සංඥාව ටික ටික එනවා. දැන් අද තියෙන පවතින නීතිත් එක්ක පෝස්ටර් ගහන ප්‍රමාණය ගොඩක් අඩු වෙලා තියෙනවා. එතකොට අර මැතිවරණයත් එක්ක එන වෙනත් වටේ පිටේ තියෙන වෙනත් අපිට එපා වෙනවනේ සමහර ලාට. මොකද අද මම දවල් දැක්කා මේ Facebook එකේ එක මේ පෝස්ට් එකක් තිබ්බා මේ උදේට මාස්ක් එක දාගෙන මීටරයක් දුරින් ඉඳලා ඡන්දේ දාන්න තරම් ඒ ඡන්ද ඉල්ලන දේශපාලඥ මොනවද අපිට කරලා තියෙන්නේ කියලා පෝස්ට් එකක් මම දැක්කා Facebook එකේ ෂෙයා වෙලා තිබ්බා. ඒ කියන්නේ අද මිනිස්සුන්ට දැන් වෙනදට ඡන්ද පොල්ට යනවට වඩා අද වෙනස් විදිහින් යන්න වෙන්නේ මේ කොරෝනා තත්ත්වෙත් එක්ක. එතකොට වෙනම ආරක්ෂිත විදිහට අරගෙන වෙනම මීටරේ දුර තියාගෙන උදේ ඉඳලා අපි සරල භාෂාවෙන් කිව්වොත් එහෙම අර කට්ට කන තත්ත්වයකට ඡන්දදායකයපත් වෙන්න තරම් මොනවද දේශපාලඥයෝ කරලා තියෙනවා වගේ පොඩි මතයකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකත් එක්ක අපි සමතුලිත කරගන්න වෙනවා ගමගේ මහත්මයා මේ අලුත් පාර්ලිමේන්තුවක් ඕනේ වෙන්නේ ඇයි? අර ඔබතුමා ඊටාම හොඳ ප්‍රවේශයක් කිව්වා එහෙනම් අලුත් එකක් ඕනේ වෙන්නේ පරණ එක අවුල් හින්දාද? පැහැදිලිවම එහෙනම් ඔව් තමයි. පරණ එක අවුල් තමයි. අපි අවුල කතා කරමු. අවුල කතා කරමු. ඒ කියන්නේ ඒකෙන් පස්සේ දැන් අපි අහලා තියෙනවනේ මේ නිවැරදි භවයේ මාතාව වැරදි භවයි කියලා මාව කියනවනේ. ඒ කියන්නේ නිවැරදි එක තේරුම් ගන්න නම් වැරද්ද අපි හරියට මේ විග්‍රහ කරන්න ඕනේ, විශ්ලේෂණාත්මකව බලන්න ඕනේ. හැබැයි මේ කොහොම වුණත් අපි ටිකක් සීරුවෙන් සංයමයෙන් ඕනෑම ප්‍රශ්නයක් දිහා බලන්න ගත්තාම ඒ ප්‍රශ්නේ දිගපළල අපිට තේරෙන්න ගන්නවා. ඒ නිසා ඔබට බොහොම කාරුණිකව ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා කිසිම ප්‍රශ්නකදී කලබල වන්න එපා, විශේෂයෙන් ඔබේ ඡන්දේ පාවිච්චි කිරීමේදී. ඒ නිසා මේ අතෙන් ඡන්දේ පාවිච්චි කරාට ඊටම වටිනවා ඔළුව පාවිච්චි කරන එක. දැන් අපි ඔබත් එක්ක මේ පිළිබඳව දිගටම කතා බහ කරමු. මොකද නෛතික තත්වයන් ශ්‍රී ලංකාවේ අපේ හැසිරීමේ සීමා ව්‍යවස්ථාව කියන එක ඇත්තටම අරුබුදයකට යනවද නැද්ද? දැන් තියෙන එක මොකක්ද වගේ කියන එක ප්‍රශ්නයක් තියෙනවනේ. ව්‍යවස්ථා ඉතින් නමුත් අපිට දැන් මේ පොදුවේ ගත්තහම අලුත් රටක් පිළිබඳ බලාපොරොත්තුව දැන් දේශපාලන වැඩපිළිවෙලක් ඇතුළෙන් මතුවෙමින් තිබෙනවා. ඒතකොට ඇත්තටම ප්‍රියන්ත මහත්තයා මේක සමාජයෙන් ඉල්ලනවද නැත්නම් මේ දේශපාලන කණ්ඩායම් විසින් තමන්ගේ මතය හරහා මේ අලුත් රටක් ඕන කියලා දෙන්නවද? මොකද්ද ඔබතුමන් මේ දවස්වල ටිකක් ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට මොකද්ද මේ දවස්වල අපේ ජනමතය හැටියට මේ වෙලාවේ ජනමතය හැටියට ඔබ මතුවෙමින් තිබෙන්නේ සමාජයේ? මම මුලින්ම මේ ප්‍රශ්නට උත්තරේ දෙන්න කලින් මම විශේෂ ස්තුතියක් මේ වෙලාවේදී කරනවා. පහුගිය අපිට අපේ රටට එල්ල වුණු මේ කොරෝනා ව්‍යසන තත්ත්වයෙන් මේ රට අද නිදහසේ අපට ඉන්න පුළුවන් මට්ටමට ගේන්න දැවැන්ත කාර්යභාරයක් කරපු අපේ ජනාධිපතිතුමා, ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම ආරක්ෂක අංශ, ඒ වගේම සියලුම සෞඛ්‍ය අංශ, රටේ සියලුම ජනතාව විශාල කැපකිරීමක් කරලා ලෝකේ තාම තුරන් කරගන්න බැරි වුණු මේ කොරෝනා වසංගත තත්ත්වය අපේ රටේ යම් පාලනයකට ගෙනල්ලා එළියෙන් තාම දින 54ක් වෙනවා අදට එළියෙන් තාම කොරෝනා රෝගියෙක් වාර්තා නොවන තැනට අපේ රටේ හික්මීමත් එක්ක අපිට මෙතෙන්ට ගේන්න පුළුවන් වුණා. ඒ නිසා සියලුම දෙනාට මේ රට මේ තත්ත්වෙන් ගලව ගන්න අපිට උදව් කරපු සියලුම දෙනාට මේ වෙලාවේ විශේෂ ස්තුතියක් කරන ගමන් මම මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙන්නම්. ඇත්තටම මේ අලුත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය මුලින්ම කතාබහවෙන්ට ලක්ුණේ සමාජය තුළ. විශේෂයෙන්ම පහුගිය පැවතිච්ච ආණ්ඩුව සමාජය තුළ සිදු කරපු විවිධ කරුණු කාරණාත් එක්ක සමාජය තුළ ගොඩනැගුණා අපි මේ ක්‍රමය මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව තමයි ඔබට මතක ඇති ජනාධිපතිවරණය වෙනකොට අපේ සමාජය තුළ කතිකාවතක් ගොඩනැගුණා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වටා ජනතාව ගොඩනැගුණේ අලුත් දෙයක් බලාපොරොත්තු. 69 ලක්ෂයක ජනතාව බලාපොරොත්තුනේ අලුත් දෙයක්. ඒ 69 ලක්ෂයේ ඡන්දෙ දෙන්න කලින් ගමගේ මහත්තයා සමාජය තුලින් ඉල්ලුමක් ආවා. මේ වෙනසක් එක්ක මේ අලුත් පාර්ලිමේන්තුවකට අලුත් රජයකට අපි යන්න ඕනේ කියලා. ඒතර එතුමා ජනාධිපතිවරණයා බවට පත් වුණාට පස්සේ මුලින්ම අපේ රටේ ලොකු රැලි දෙකක් ආවා. එකක් චිත්‍ර ඇඳලා තාප්ප ලස්සන කරලා රට ගැන මුලින්ම ජනතාව තුළ බොහොම සුබවාදී ආකල්පයක්. අපි ඉතිහාසය ඉස්මතු කළා සුබවාදී ආකල්පයක් මිනිස්සුන්ගේ මනසට ඇතුළත් කරන්න සමාජය තුලින්ම ආව දෙයක් තිබ්බා. ඊළඟට අර පුරන් කුඹුරු අස්වද්දලා
රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න. මොකද අපි කෘෂිකර්මාන්තයත් එක්ක දියුණු වෙච්ච රටක්. කෘෂිකර්මාන්තයත් එක්ක මේක ඉස්සරහට යන්න ඕනි කියන ඒ සංකල්පය මේ ජනතාව තුලින් ආවා. ඊළඟට අපේ රටේ ලොකු කතාබහකට ලක් වුණා මේ 225ම එකයි මේ 225ම ඉවත් කරලා අපි අලුත් තැනකට යමු කියලා. මේ 225ම එපා කියන තැනට මේක තල්ලුනේ ඇත්තටම මම දකින විදිහට පහුගිය අවුරුදු 4මාරේ ඒ 225 ගොඩාක් කණ්ඩායම් මම කියන්නේ සමස්තය නෙවෙයි කීප දෙනෙක් හැසිරුණ විදිය දැක්කට පස්සේ පාර්ලිමේන්තුවම එපා වෙන තත්ත්වයට පත් වුණා ඒ වෙලාවේ. මොකද අපි දන්නවා 2015 අගෝස්තු මාසේ තිබ්බ මහමැතිවරණයෙන් පස්සේ කණ්ඩායම් විවිධ පැතිවලට මාරු වෙන්න ගත්තා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ අපේ වර්තමාන අග්‍රාමාත්‍යතුමත් එක්ක 96ක් අපි පාර්ලිමේන්තුව නියෝජනය ගන්නකොට අන්තිමට ඉතුරු වෙන්නේ 52යි. ඒතර ඉතුරු ගාන අනිත් පැත්තට ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමත් එක්ක රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් එක්ක එකතු වෙලා 3/2ක බලයක් ඒකට ලබා දෙනවා. හැබැයි ඒ 3/2 බලය ලබා ගත්තට පස්සේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා අපේ රටේ මේ අර අපේ රටට අවශ්‍ය දේවල් නෙවෙයි එතනදී සම්මත වුණේ. ඉතින් ඒ නිසා මිනිස්සුන්ගේ ජන මනස තුල ජන විඥාණය තුලින් එන්න ගත්ත මේක වෙනස් වෙන්න ඕනි. අලුත් පාර්ලිමේන්තුවක් නිර්මාණය වෙන්න ඕනි කියන මතය ජනතාව තුලින් තමයි නිර්මාණය. මේක රැල්ලක් විදිහට ආවා. හැබැයි දැන් මේ ඉතිහාසයේ දේශපාලන ඉතිහාසය ගන්නකොට අපි බොහෝ දෙනෙක් කතා බහ කරන්නේ අපේ දේශපාලනය පටන් ගන්නේ 2015 වෙන්නේ නෙවෙයි. ඉතිහාසයක් තිබුණා. ඒකට අපි දැන් ඉතිහාසයෙන් වියුක්තව වර්තමානයක් ගොඩනගන්නේ නැහැ නේ. ඒකට වර්තමාන දේශපාලන ස්වභාවයේ ස්වරූපයේ එහි සංස්කෘතික ගතිකත්වය නිර්මාණය වන්නේම කිසියම් අනාදිමත් කාලයක ඉඳලා එන දේශපාලන සංස්කෘතියක් හේතු කොටගෙන. ඒකට දැන් ඔය 225 සංකල්පයත් මේ ඊයේ පෙරදාපු එකක් නෙමෙයි. ඒකට දැන් මේ වෙලාවේ ඔය ඉන්න සියලු දේශපාලඥයෝ පක්ෂවල හිටියා, කණ්ඩායම් වල හිටියා. මේ අනික පක්ෂවලින් මාරු වීම දැක්කෙත් අපි 2015 වෙන්නේ නෙවෙයි. එහා පැත්තේ අපි හිටියා. ඒක දැන් එන්න ඡන්ද පත්‍රිකාව අපිට දික් වුණා. කුඩා පක්ෂවල කැඩුණා. දැන් ඇත්තටම අපි මේ කතා බහ හිතාබ වගකීමෙන් කියන්නේ මාධ්‍යයක් හැටියට දැන් අපිට පක්ෂ කැඩුනද එයා මෙහෙට ගියාද එයා අහට ගියාද කියන එක ජනතාවට වැදගත් නෑ ඇත්තටම. ජනතාවගේ හෙට දවසට බලපාන්නේ නෑ මේ පක්ෂවල තියෙන අර්බුද. ඒත් අපි දැන් මේ අර්බුද වලින් තොරව රටක් හැටියට පාර්ලිමේන්තුව සමත් වුණා ඉතිහාසයේ ඉඳන්ම ප්‍රශ්න විසඳන්න. ඉතිහාසයේ ඉඳන්ම සමස්ත අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉඳන්. නෑ මෙහෙමයි දැන් සාධනීය විදියට 100%ක් අපි මොනම තැනකින්වත් 100%ක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් සාධනීය විදිහට අපේ රටේ පැන නැගුණු ප්‍රශ්නවලදී මේ පාර්ලිමේන්තුව මේ අවස්ථානුකූලව තීරණ අරගෙන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. හැබැයි දැන් සමාජය තුළ මිනිස්සුන්ගේ එන ජන විඥාණය තුලින් ගොඩනගෙන මති මතාන්තරත් එක්ක අලුත් වෙන්න ඕනි මේක. දැන් ණය වැඩි වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව සහ වෙනත් ආයතන වලින් ගත්ත ණය ප්‍රමාණය එන්න වැඩි වුණා. අන්තර්ජාතික ගිවිසුම් වලට එන්න හිර වුණා. ඒකෝට අපි සාමාන්‍යයෙන් ගත්තාම මේ ආපු පාර ඒ තරම්ම යහපත් නොවන මට්ටමේ විවේචනයක් සමාජය තුළ තියෙනවා. අපේ චන්දන උඩගෙදර මහත්මයා දැන් අපිට පොඩි දැන් 2015 ජනවරම ඇතුලේ මිනිස්සු කල්පනා කරන්නට හිතුවා ඒ නව මනසක් හැදුනා මේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය. මේ ජනාධිපතිවරයාගේ බලය හකුලවා දාලා මොකද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කතාව අනාදිමත් කාලෙක ඉඳන් ලංකාවේ මැතිවරණ පොරොන්දුවක්. දැන් එතකොට දැන් ටිකක් විපක්ෂය අන්න දැන් ප්‍රජාතන්ත්‍රවාදය මේකට විසිරලා තියෙන්නේ. හැමෝටම මත කියන්න පුළුවන්, හැමෝටම අදහස් දක්වන්න පුළුවන්. මේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් නෙවෙයිද? විශේෂයෙන් අපිට මතකයි හිටපු අග්‍රාමාත්‍යවරයා එහෙම බොහොම ආඩම්බරෙන් කියනවා මේ තමයි අපි විවේචනය කරන්න ඉඩ දීලා තියෙනවා. දැන් විපක්ෂයක් ශක්තිමත් වෙනවා රටක අනිත් පැත්ත හොඳට යන්න. ඒ නිසා මේ ඒකාධිපති පෞල්වාදී පාලනය තමයි මේ පරාජය කළේ කියලා අපි උද්දාමයෙන් කතා කරන්න ගත්තා. ඒකෝර දැන් ඔබතුමා මේ නීති විශාරදයෙක්. දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව අපි තාම ගරු කරන සංකල්පයක් නේ. ඒක දැන් අපි දන්නේ ඒක දීපු රටවල් වල තත්ත්වය අපිට වැදගත් නැහැ. නමුත් අපි උත්තරීතර තත්ත්වයක්. හැබැයි මේ උත්තරීතර නිදහස, පුද්ගල නිදහස වගේ දේවල් මේ 15න් පස්සේ 15ට කලින් තිබ්බේ නෑ එකක් නේ කතා කරන්නේ. කතාව පිළිගන්නවද නැද්ද? මම පිළිගන්නේ නෑ ගමක මත. මොකද ඍජුවම ගත්තොත් එහෙම ඔය දැන් ඔය ලංකාවේ තියෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා සාකච්ඡාව ඇතුලේ පැහැදිලිවම
වෙනම න්‍යායපත්‍රයක් තියෙනවා. කවුරු හරි කෙනෙක් කියනවා නම් ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි කියලා කියනවා නම් මම ඒ කණ්ඩායමේ නෙවෙයි. මම දැඩි ලෙස විශ්වාස කරන කාරණයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ලංකාව වගේ ක්‍රමයක් තියෙන රටක් ඇතුලේ පාර්ලිමේන්තුව මත යැපෙන්නේ නැති ඍජු විධායකයක් තිබිය යුතුයි. මම සරල උදාහරණයක් කියන්නම්කෝ. සරල උදාහරණ තමයි LTT සංවිධානය යුදමය වශයෙන් පරාජය කරනකොට ඍජු තීරණ ගැනීමේ හැකියාව තිබෙන විධායකයක් තිබ්බේ නැත්තම් ඒ මොහොතේ LTT සංවිධානය පරාජය කරන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය, මහ පොළොවේ යථාර්ථය සහ අපිට පෙනෙච්ච යථාර්ථය. දැන් ඒ කාලවකවානුවේ යුද්ධය හා සාමය තීරණය කිරීමේ බලය අගමැතිවරයාට තිබ්බනම් අගමැතිවරයා කියලා කියන්නේ පාර්ලිමේන්තු ක්‍රමයක් ඇතුලේ ප්‍රධානියානේ. ඒතකොට මම කලින්ම කිව්වා ලංකාවේ තියෙන්නේ ජනාධිපති පාර්ලිමේන්තු ක්‍රමවේදයක්. ලංකාවේ තියෙන්නේ. ඒක එහෙම වෙලා තියෙන්නේ විධායකයේ ප්‍රධානියා ජනාධිපති. හැබැයි ඔහුගේ බලතල ක්‍රියාත්මක කරන අනුගාමිකව එහෙම නැත්නම් අමාත්‍ය මණ්ඩලයේ වෙනම පත්වෙන පාර්ලිමේන්තුව වෙන කට්ටියක්. තේරෙනවද? ඒතකොට ඒකත් එක්ක තමයි ලංකාවේ අපි කියන්නේ තියෙන ජනාධිපති පාර්ලිමේන්තු ක්‍රමවේදයක්. අපි මේක වැඩිපුර ගත්තොත් මේ සංවර්ණ තුලන ක්‍රමයටත් සම්බන්ධ කරගන්න පුළුවන් පසු වෙලාවකදී. හැබැයි පාර්ලිමේන්තුව මත පමණක් යැපෙන විධායකයක් තිබ්බනම් ලංකාවේ තියෙන සමානුපාතික ඡන්ද ක්‍රමයක් එක්ක අනිවාර්යයෙන්ම බලතුලනයක් සිද්ධ කරන්න පුළුවන් රටේ තීරණාත්මක අවස්ථාවකදී. හැබැයි ඒ දේ වුණේ නැහැ. මොකද එවකට හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඍජු තීරණ අරගත්ත නිසා තමයි යුද්ධය අවසන් කිරීමේ හැකියාව තිබ්බේ. දැන් ඔය තත්ත්වෙම තමයි තවමත් ලංකාවේ තියෙන ගමගේ මත. මොකද දැන් තව චෝදනාවක් තියෙනවා. එතුමට ඒ තීරණය ගන්න සිද්ධ වෙන්න බල කරේ නැද්ද? පක්ෂ සහ අනිකුත් ප්‍රගතිශීලී කණ්ඩායම් රටක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ රටක් ඉස්සරහට ගෙනියන්න අපි සාමාන්‍ය කරන බලපෑම් කණ්ඩායම් වෙනත් මතධාරීන් මාධ්‍ය දැන් මේ අය ආණ්ඩුක ගෙලසිර කරපුවාම ප්‍රධානියාගේ වගකීම් ප්‍රශ්න කරන්න පටන් ගත්තාම ඔව් එසේ කරනවා. එතකොට ඒක පුද්ගල ප්‍රාතිහාරයක්ම නොවන්නට පුළුවන්. ඒ රටේ දේශපාලන සවිඥානිකත්වය මිනිසුන්ගේ අවදිවීම මිනිසු අරගල කිරීම වගේ කාරණා බලපාන්නේ නැද්ද? මෙහෙමයි. දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ එක තැනකදී හරි. හැබැයි ඔබතුමාට මතක ඇති අනිවාර්යයෙන්ම ඒ පාර්ලිමේන්තුවේම තමයි කිව්වේ තොප්පිගල කියන්නේ කැලයක්. හරිද? එතකොට මේ ඒ වගේ අර ඊටාම මේ අපහාසාත්මකව ප්‍රකාශ ඉදිරිපත් වුණෙත් ඔය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ හරහා ජනතාවගේ ඡන්දෙන්ම ගියපු කට්ටිය හරහා තමයි. ඒතර මම මේ කියන්නේ ගමගේ මහත්මයා දැන් අපි පොඩ ජාත්‍යන්තරයට ගොත් මේක පොඩක් තේරුම් ගන්න. මේ වෙනකොට චීන ජනාධිපතිවරයා ෂී ජින්පින් මහත්මයා දිව්‍ය අතිතෙක් ජනාධිපති ධූරයට පත් කරලා තියෙනවා. රටේ ප්‍රබල විධායකයෙක්. පාර්ලිමේන්තුවක් මත චීන සමූහාණ්ඩුව මත යැපෙන්නේ නැති ප්‍රබල විධායකයෙක්. දැන් ඒකත් එක්ක අද වෙනකොට චීන ආර්ථිකය ලෝකේ ඉතාම ඉහළ මට්ටමට අවිල තියෙනවා. දැන් අපේ රටේ තියෙන ජන විවිධත්වය සහ දැන් අර ඔබතුමා කිව්ව කාරණාත් එක්ක විවිධ කණ්ඩායම් රාශියක් ඉන්නවනේ මේක ඇතුලේ. මේකත් එක්ක තනි විධායකයක් පවතින්නේ නැත්තම් මේ ක්‍රමවේද ඉස්සරහට යනකොට මේ විශේෂයෙන්ම මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයත් එක්කන මේ සමානුපාතික ක්‍රමය ඇතුලේ දැන් ප්‍රියන්ත රත්නායක මහත්මයාගෙන් පැහැදිලිව සහ ඔබතුමාගේ පැහැදිලිව කතා වුණා මේ පක්ෂ මාරු කරන ක්‍රමවේදෙත් එක්ක කොච්චර ඉක්මනට ආණ්ඩු කරලා එන්න පුළුවන්ද කියන කාරණේ. එතකොට ගමගේ මහත්මයා මේ ක්‍රමවේදය ඇතුලේ දැන් අපේ රටේ තියෙන මම ප්‍රජාතන්ත්‍රවාදී කියන ඒ ක්‍රමවේදේ ලංකාවේ හරි විකෘති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය ජනතාව මේ වෙලාවේ මේක හොඳට තේරුම් ගන්න වෙනවා. අපි ශ්‍රී ලාංකිකයන් විදිහටද මේ ප්‍රශ්න තේරුම් ගන්න උත්සාහ කරන්නේ? එහෙම නැත්තම් පක්ෂයක පාට කණ්ඩාඩියක් දාගෙනද මේ ප්‍රශ්න තේරුම් ගන්න උත්සාහ කරන්න කියන අපි කල්පනා කරලා බලන්න වෙනවා. මොකද හේතුව අන්තිමේදී එක පක්ෂකින් ඡන්ද ඉල්ලනවා තව අනිත් පැත්තට ගිහිල්ලා පක්ෂ මාරු කරනවා. ඊට පස්සේ පක්ෂ මාරු කරනකොට කියන්නේ කොහොමද? මම ජනතාවගේ මතයට ගරු කරලා තමයි ජනතාවට වක් කියන්න ඕන නිසා තමයි මේ පක්ෂ මාරු කරේ කියලා තමයි කියන්නේ. දැන් ඒක එහෙම වෙන්න බෑනේ අපේ මහත් එක ප්‍රශ්නයක් නේ. ඒත් එක්කම අපි ඊටාම සියුම්ම මේ ප්‍රශ්න සාකච්ඡා කරලා බැලුවොත් එහෙම 48 ඉඳලා මේ වෙනකම්ම තිබිච්ච දේවල් බණ්ඩාරනායක චෙලනාගම කිව්සෙ වෙන්න පුළුවන්. ඒ මුල ඉඳලම ගත්තොත් එහෙම මේ වෙනකම්ම ඇවිල්ලා තියෙන ව්‍යවස්ථා සංශෝධන ටිකක් කතා කරලා ගත්තොත් එහෙම දිගින් දිගටම තියෙන්නේ විධායකයට තියෙන බලතල අඩු කළ යුතුයි කියන කාරණා තමයි දිගින් දිගටම සාකච්ඡා වෙන්නේ.
හැබැයි ප්‍රබල විධායකයක් නොතිබුණා නම් අපිට තීරණාත්මක අවස්ථාවලදී ගත හැකි යම් තීන්දුව ගන්න හම්බෙන්නේ නැහැ. නම මට සමාවෙන්න ම විරාමිට යන්න කලිත එක ප්‍රශ්නයක් අදාළ කර ගන්න හන්න දැන් අපි කල්පනා කරොත් විදායකය කියන එක අපි විශාල කරගත්තොත් ව්‍යවස්ථාදායක සහ අධිකරණය. එතකොට අධිකරණයේ ස්වාධීනත්වය සහ ඒ අදාළ පාර්ශවයන්ට කිසියම් විදායකයේ විසින් බලපෑම් එල්ල වෙන්නේ නැහැ කියලා ඔබතුමන් හිතනවද? බලපෑම් එල්ල වෙනවා. බලපෑම් එල්ල වෙනවා. බලපෑම් ඒක ප්‍රවේශමෙන් කළ යුත්තක් නෙවෙයි දැන්. ඊටාම ප්‍රවේශයෙන් කළ යුතු කාරණයක්. ඕකට හොඳ කතන්දරයක් කියන පොඩි දෙයක් කියන්න තියෙනවා. මේ 1978 දෙවන ජනරාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්න කොටම එක්තරා ඊටාම ප්‍රවීණ ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙක් කිව්ව දෙයක්. 1978 පටන් ගත්ත ගමන්ම. ඔහු කිව්ව කාරණේ තමයි දකුණු ආසියානු රටවල තියෙන ප්‍රශ්නේ ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. තියෙන ප්‍රශ්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් තියෙන කියලා එතුමා කිව්වා. හරිද? ඒක හරියටම හරි. ඒ කියන්නේ දැන් ඇරිස්ටෝටලුත් කියලා තියෙනවානේ බලය පාලකයා දූෂණය කරයි අධික බලය පාලකයා අධික ලෙස දූෂණය කරයි කියලා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ පාලකයාගේනේ. කියන්නේ මිනිහාගේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ව්‍යවස්ථාව කියලා කියන්නේ ඇත්තටම නීතියක් නෙමේක. මේක ලිඛිතව කොහේ හරි ලියවිලා තියෙනවා. හැබැයි මේ ලිඛිතව ලියවිලා තියෙන දේ ක්‍රියාත්මක කරන කෙනාගේ දර්ශනය. ඒ ක්‍රියාත්මක කරන කෙනාගේ තියෙන රටට තියෙන ආදරය මිනිස්සුන්ට තියෙන ආදරය සහ ඔහුගේ තියෙන විෂන් එකත් එක්ක තමයි ගමගේ මහත්මයා මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. ලෝකේ කිසිම ව්‍යවස්ථාවක් 100%ක් පර්ෆෙක්ට් නැහැ. කොච්චර අඩුපාඩු තියෙන ව්‍යවස්ථාවක් වුණත් හරි දර්ශනයකින් ක්‍රියාත්මක වෙනවා නම් ඒ අඩුපාඩු ටික නැති කරන් ක්‍රියාත්මක කරගන්න පුළුවන්. කොච්චර හොඳ ව්‍යවස්ථාවක් වුණත් නරක මිනිස්සෙක් අතර ගියොත් කොච්චර හොඳට තිබ්බත් ව්‍යවස්ථාව ප්‍රායෝගික ඒ වැඩේ වෙන්නේ නැහැ. එතකොට ගමගේ මහත්මයා මේ ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යවස්ථාවෙම නෙවෙයි. ප්‍රශ්න තියෙන්නේ මිනිස්සුන්ගේ. මිනිස්සුන් කියලා කියන්නේ පාලකයෝගේ. ඒ කියන්නේ ආපහු ගත්තාම ඔබත් අපත් එකට අයිති වෙන්න පුළුවන් මිනිස්සු කියන්නේ මේ අපෙන් මේ වියුක්තව කතා කරනවා නෙවෙයි. ඔබත් එතන ඉන්නවා මමත් එතන ඉන්නවා. අපි හැමෝටම සමාන අයිතියක් තියෙනවා. අපි හැමෝටම පුරවැසියෝ කියලා කියනවා. හැබැයි අපිට යම් දේවල් ටිකක් තියෙනවා දිනා ගන්න. අපි දන්නවා මේ අරගලය කියන එක අපිට පවර්ලා තියෙන ඉතිහාසයෙන් පවරපු යහපත් රටක් හදන්න ඉදිරි මඟක් හදාගන්න රටට පවරලා තියෙන වගකීම් පැවරුවේ අපේ ඉතිහාසය විසින්. ඒකට අපි හැමදාම දියුණුව සංවර්ධනය බලාගෙන හිටපු රටක්. අනාදිමත් කාලයක දේශපාලඥයන් කතා අහපු රටක්. දේශපාලඥයෝ දැන් වයසට ගිහිල්ලා තියෙනවා. ඡන්දෙ දීපු මිනිස්සුත් වයසට ගිහිල්ලා තියෙනවා. හැබැයි ආයෙත් වයසට ගිය මිනිස්සුත් හැමෝම ඉල්ලනවා මට රට දෙන්න මං හදලා දෙන්නම් කියලා. ඉතින් අපි ටිකක් මේ ගැන හොඳට කල්පනා කරන්න ඕන කාලයක්. කොහොම වුණත් අපේ කැමති අලුත් රටක් අලුත් පාර්ලිමේන්තුවක් හදාගන්න ඕනේ අලුත් රටක් හදන්න. ඒ තුළ තමයි අපේ බලාපොරොත්තුව හීනය ආපහු හැබෑවීද කියලා අපිට කල්පනා කරන්න තියෙන්නේ. අපි අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණේ අද දවසේ මාතෘකාවකට කරගෙන තියෙනවා. අපේ පළමු විරාමයට යන්න අවසර ඉල්ලනවා. රැඳී සිටින්න අප සමග. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදය සමගයි මේ කවන්නේ. අලුත් පාර්ලිමේන්තුවක අවශ්‍ය වන්නේ දැන් ඔබ පාර්ලිමේන්තුවම තෝරන්නේ නැහැ. ඔබ තෝරන්නේ ඔබේ පළාතේ ප්‍රදේශයේ නියෝජිතයා. එම නියෝජිතයා එහෙම එකතු වෙලා තමයි අපේ සංයුතිය හැදෙන්නේ. එතකොට මේ පාර්ලිමේන්තුව හදන වැඩේට ඔබට අර කලින් කිව්වා වගේ උළු ගඩොල් ලී දෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ දේශපාලනිකව සන්නද්ධ වෙච්ච රට කොතැන සිට කොතැනට ගෙනියනවාද කියන දේ පිළිබඳව නිශ්චිත වටහා ගැනීමක් තියෙන රට මේ වෙලාවේ මුහුණ දෙන උද්ගත වෙලා තියෙන ආර්ථික අවපාතයේ අර්බුදය තේරුම්ගෙන රටේ සියල්ල සකස් යුතු ආකාරය වටහා ගත්ත බුද්ධිමත් සවිඥානික පාලකයෙකුට අපි රට වාර දෙන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි බාර දෙන්නේ කෙටි කාලයකට උට මේ රට අයිති කර දෙනවා නෙවෙයි. අපි ඔබට මෙතන සිට විවෘත කරනවා දුරකථනය 066 22 83 608 609 තිරේ දිස්වන අංක ඔස්සේ එන්න පුළුවන් මැදිරියට කතා බහ කරමු. ඇත්තටම පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය තියෙන්නේ ඇයි අලුත් එකක්. ඔබට කතා බහ කරන්න පුළුවන්. අපි ප්‍රාන්ත රත්නායක මහත්මයා දැන් ඇත්තටම මේ කියපු කාරණාත් එක්ක ගත්තාම දැන් අපි යම් ප්‍රමාණයක පසුගිය කාලේ පොඩි චෝදනාවකුත් තිබුණා අපිට හිතුවක්කාර විදිහට වැඩ කරලා කියලා.
දැන් සමහර වෙලාවට අපි පරණ පාර්ලිමේන්තුව විසුරුව හැරලා ජනාධිපතිවරයා හිතුවක්කාර විදිහට රට අතට අරගෙන තමන්ට අවශ්‍ය විදිහට මේ රට මෙහෙවනවා කියන චෝදනාවකුත් තිබිද්දි තමයි මේ ආපහු මේ මැතිවරණයක් එන්නේ. එතකොට දැන් තව කණ්ඩායමක් කියන තිබුණු ප්‍රජාතන්ත්‍රවාදයේ යම් ප්‍රමාණයක් තිබුණ නිසා තමයි අපිට මැතිවරණයක් ඕනෑ කියලා කෑ ගහපු නිසා නොදී බැරිකමට මැතිවරණය දුන්නා කියන කාරණේ. කොමිසම අසරණ වුණා මැතිවරණ කොමසාරිස්වරයා සහ මේ අය ටිකක් බේද බින්න වුණා. එතනත් ප්‍රශ්න ඇති කරලා තමයි මේක එහෙම ආපු එකක් කියලා. මේ අදහස මොන වගේද මේ සම්බන්ධව? දැන් ඒක පහුගිය කාලේ කොටාබේ ජනාධිපතිතුමාගේ හැසිරීම මේ ඒ ප්‍රජාතන්ත්‍රීය රාමුවක නැද්ද? එතුමගේ ක්‍රියාකාරීත්වයන් ප්‍රජාතන්ත්‍රවාදී උල්ලංඝනය වුණාද? බලපෑවද? ඔබේ අදහස මොකද්ද? දැන් මෙතන තියෙන එකම කාරණාව තමයි ගමගේ මහත්තයා, දැන් අපි කොටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමා ආණ්ඩුව අරගෙන අපිට තිබුණ පොඩි ප්‍රශ්නයක් පාර්ලිමේන්තු මැතිවරණයකට. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය ඉදිරි දැක්ම කියන වැඩසටහන ක්‍රියාත්මක කරන්න නම් එතුමට ඒ පාර්ලිමේන්තුවේ ශක්තිය ලැබෙන්න ඕනේ. එතකොට ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ ජනාධිපතිවරයාට සහයෝගය දෙන පාර්ලිමේන්තුවක් තියෙන්න ඕනේ. ඒ පාර්ලිමේන්තුව එතුමා පත් වුණාට පස්සේ පාර්ලිමේන්තුව තියෙන වෙනත් තැනක. වෙනත් කණ්ඩායමක් එක්ක. ඒතර එතුමා බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට එතුමාට යන්න පුළුවන් කමක් නැහැ. බොහොම අමාරුවෙන් ඒ කණ්ඩායමත් එක්ක ප්‍රශ්න ටික විසඳගෙන ඉස්සරහට එනකොට අපිට එනවා COVID-19 වසංගතය. ඒ COVID-19 වසංගතයට කලින් හරියටම අවුරුදු 4.5ක් යනකම් මේ පාර්ලිමේන්තුව විසිරවන්න බෑ කියන එක 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මේකට ඇතුළත් කරලා තියෙනවා. එතකොට ජනාධිපතිවරණය තියලා ජනාධිපතිවරයා පත් වුණාට ජනාධිපතිවරයාටවත් බෑ අවුරුදු 4.5ක් යනකම් පාර්ලිමේන්තුව විසිරවන්න. එහෙම විසිරවනවා නම් පාර්ලිමේන්තුවේ 3/2ක බලයක මේ බලයක් දීලා තමයි පාර්ලිමේන්තුවෙන් තමයි ඒ විසිරීම එක සම්මත කරගන්න වෙන්නේ. එතකොට දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවන එක හරියට අවුරුදු 4.5 ඉවරනකොට එතුමා විසිරුවා හරියක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී නැහැ. ඒක ව්‍යවස්ථාවෙන් එතුමාට ලැබිලා තියෙන බලය. ඒ වගේම දැන් ඔය හිතුවක්කාර විදිහට ක්‍රියාත්මක වුණා ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වුණේ නැහැ කියන එක මම පිළිගන්නේ නැහැ. සහ මම පෞද්ගලිකව චන්දන සහෝදරයාගේ මේ අර විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂයි කියන එකට මමත් එකගයි. පෞද්ගලිකව මගේ මතය තමයි අපි වගේ රටක් විශේෂයෙන්ම තුන්වෙනි ලෝකේ රටක් ඉදිරියට යන්න දියුණු වෙන්න අනිවාර්යයෙන්ම විධායක ජනාධිපතිවරයෙක් එහෙම නැත්නම් විධායක බලතල තියෙන තනතුරක් රටේ තියෙන්න ඕනේ. එහෙම ගිහිල්ලා යම්කිසි දියුණු මට්ටමකට එක්තරා මට්ටමකට ආවට පස්සේ තමයි අපිට එතෙන්ට යන්න පුළුවන්. ඉතින් මේක හොඳම උදාහරණය මේ කොරෝනා වසංගතය. අපි දන්නවා කොරෝනා වසංගතයේ මේ විධායකයේ ක්‍රියාත්මක වුනේ නැත්තම් අපේ අය සැලොන් එකට යනවා. අපේ අය බීච් එකට යනවා. අපේ අය හැන්දෑවට ඔෆිස් එකේ ඇරලා එන ගමන් හරි ගිමන් හරින්න හරි ගිමන් අලවල් වලට යනවා. එතන ගිහිල්ලා ඥාති මිත්‍රාදීන් එක්ක ඒ ආහාර පාන ගන්න පෙළඹෙනවා. මේක පාලනය කරන්න මේ කොරෝනා වසංගතය පාලනය කරන්න මේ කියන බලතල ලොකුවට අපිට ක්‍රියාත්මක කිරීම තුළ මේ ජයග්‍රහණය අපිට ලබා ගන්න පුළුවන් වුණා. අනික් කාරණාව තමයි මේ මහින්ද රාජපක්ෂ අපේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති වෙලා ඉන්නකොට යුද්ධේ. මෙතුමා කිව්වා වගේ යුද්ධය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙගෙන යනකොට මොනවා හරි සෙන්සිටිව් තීරණයක් ගන්න ඕනි වුණාම ජනාධිපතිවට ඒක ඍජුව ගන්න බැරි වුණාම පාර්ලිමේන්තුව කැඳවන්න වෙනවා. එතකොට සමහර වෙලාවට රටට වෙන්න ඕනි දේ වෙලා ඉවරයි. කොහේ හරි තැනක අපි ගත්තොත් එහෙම දැන් අපේ ඉදිරි ආරක්ෂක වළල්ලේ හමුදාව ඉස්සරහට යනකොට සංවේදී තැනකට පහර දෙන්න මොනවා හරි හදිසි තීරණයක් ගන්න උනාම මෙතන ඉස්සරහට යනවද නැද්ද කියන එක තීරණය කරන්න උනාම සමහරවිට අපේ රණවිරුවෝ විශාල ප්‍රමාණයක් මැරලා වැටෙනකොට ආයෙත් අපි ඉස්සරහට යනවද නැද්ද ආපස්සට ගන්නවද කියන එක ඒ අනදින නිලධාරියට තීරණය කරන්න බෑ. ඒකට ආරක්ෂක ලේකම් ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා කරලා ඉස්සරහට එන්න ඕනේ. ගුවන් යානාවක් ඒ අදාළ ගුවන් තොටුපළකින් පහර දෙන ගුවන් යානාවක් ගුවන්ගත කරන්න අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාගේ අවසරය ඕනේ. එතකොට ඒක ජනාධිපතිවරයාට තනිව ගන්න බැයි නම් ඒ යුද්ධය හරියට කරන්න බෑ. එදා යුද්ධය ජයග්‍රහණය කරෙත් මේ කොරෝනා වෛරසය ජයග්‍රහණය කරෙත් අපි මේ විධායක ජනාධිපති ක්‍රමය කියන රාමුව තුල
තිබුණු බලතලත් එක්ක කියන එක මම විශ්වාස කරනවා. ඉතින් අපි දකිනවා ලෝකේ ගොඩක් රටවල් දියුණු තත්ත්වයටපත් උනේ එක්තරා කාල පරිච්ඡේදයක ඒ රටේ ප්‍රබල නායක විශේෂයෙන්ම සිංගප්පූරුව ලී ක්වාන් යූ කියන නායකයා යටතේ තමයි වර්තමාන තත්ත්වයට එන්නේ. මැලේසියාව මහතීර් මොහොමඩ් තමයි ওই තත්ත්වයට ගේන්නේ. එතකොට අපි විශේෂයෙන්ම අපි නියෝජනය කරන මේ තුන්වෙනි ලෝකේ රටවල් යම් මට්ටමකට එන්න ඔය කියන නායකත්වය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි අපි විශ්වාස කරන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමය කියන එක තාමත් අපේ රටට වළංගු අපේ රටට අවශ්‍ය අපේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් ක්‍රමවේදයක් විදිහට මම විශ්වාස කරනවා. අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන්නේ ඇයි 066 22 83 668 690 ඔබට විරුතයි චන්දන උඩගෙදර මහත්මයා. දැන් මේ කිව් ආකාරයේ කතා බහ කරපුවාම අපිට හැම වෙලාවෙකම අපිට ටිකක් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇද්දා වගේ එකක් තියෙනවානේ. ඔව්. රට හරියට කරන්න දීලා නැහැ. එහෙම දුන්නනම් කරනවායි කියලා එකක් තියෙනවානේ. ඔව්. ඒ පාර්ලිමේන්තුවේ හැමදාම එරෙහි වෙලා වගේ තියෙනවා විධායකයට. ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ අතර පවතින මේ සංසිඳෙන්නේ නැති වෛරය හා නොසංසිඳෙන ගැටලුව නොවිසඳෙන ගැටලුව ඇත්තට මේ ඒ පරණ පාර්ලිමේන්තුවේ එවැනි අවුලක්ද තිබුණේ වැඩ නොවෙන්න සහ මේ රට අරාජික වෙන්න බලපෑවද? මට දැන් එක ඔබ එකක් මේ ව්‍යවස්ථාපිතව නීතියත් එක්ක ගැලපුවොත් ඔව් ඒක තමයි. ගමක මහන්ත දැන් ඕක ගත්තොත් එහෙම ඔය අවුල දැනෙන්නේ පක්ෂ දෙකකින් ඔය දෙපැත්ත පත් වෙනකොට. දැන් ඒකින් තමයි අවුල දැනෙන්නේ. එහෙම නැත්නම් ඔය අවුල දැනෙන්නේ නැහැ කමක මහන්ත. තේරුණාද? ඒ කියන්නේ දැන් ඔය අවුල දැනුනේ එක පක්ෂකින් පත් වෙනවා විධායක ජනාධිපතිවරයා. හරිද? ඒ ජනාධිපතිවරයාගේ ඍජු දායකත්වය හෝ ඍජු පාලනයක් නැති වෙන කණ්ඩායමකට වැඩිපුර බලයක් හම්බ වෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ. එතකොට නේ ගැටලු වෙන්නේ. මොකද හේතුව විධායකයේ ප්‍රධානයා විදිහට ජනාධිපතිට තනියම වැඩ කරගෙන යන්න පුළුවන් එක්තරා සීමාවක් තියෙනවා. ඊට යන්න බෑ. එතකොට ඒ සීමාව එහා වැඩ කරනකොට අනිවාර්යයෙන්ම අග්‍රාමාත්‍යවරයෙක් අමාත්‍ය මණ්ඩලයක් පත් කරගත යුතුයි. එතකොට අමාත්‍ය මණ්ඩලයේ පත් වෙන කට්ටියට තමයි පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තියෙන්නේ. හැබැයි විධායක ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂය හෝ සංවිධානයේට තියෙන්නේ ජනාධිපති කියන බලය පමණයි. එතකොට තමයි ගැටලුව පේන්න පටන් ගන්න ගමගේ මහත්මයා. දැන් සරලව ගත්තොත් එහෙම විධායක ජනාධිපතිවරයා පත් වෙන පක්ෂෙටම පාර්ලිමේන්තුවේ බහුතරයක් හම්බෙනවා නම් ඔය ගැටලුව වෙන්නේ නැහනේ. ඔය ගැටලුව වෙන්නේ නැහැ. එතකොට විපක්ෂයෙන් එල්ල කරන චෝදනා ටික විපක්ෂයෙන් පෙන්න අඩුපාඩු ටික විතරනේ තියෙන්නේ. හරි. දැන් මේ ගැටලුව එන්න පටන් ගත්තේ අපිට ඔක වැඩිපුර දැනෙන්න පටන් ගත්තේ 2015 ඒ කාලේ ඔය ගැටලුව එන්න පටන් ගත්තේ මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නියෝජනය කරන මතයයි පාර්ලිමේන්තුව ඇතුලේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ කට්ටිය නියෝජනය කරන මතයත් එක්ක එක්තරා මට්ටමකට එහා ගියාට පස්සේ යන්න බැරි වෙනවා. ඒකත් එක්ක තමයි ගැටලු වෙන්න පටන් ගන්නෙ. දැන් ඒකත් එක්ක තමයි අන්තිමේදී ජාතික ආරක්ෂාව බිඳුවටම වැටලා සහරාන්ලා බෝම්බ ගහලා ගිය අවුරුද්ද සම්පූර්ණයෙන්ම නැතිම වෙන්නෙත් ඒකත් එක්කනේ. මොකද දැන් අපිට සමහර වෙලාවට ගමගේ මහත්මයා මේකේ තියෙන බරපතල බව තේරෙන්නේ මේ විධායකය හරියට කළමනාකරණය කරගන්න බැරි වුණොත් ඒකේ තියෙන බරපතලම කාරණා ටික එළියට ආපු හොඳම නිදර්ශකයක් තමයි මේ ගිය අවුරුද්දේ අප්‍රේල් 21 ප්‍රහාරය. ඉතාම දැන් හෙළි වෙනවනේ ජනාධිපති කමිෂන් සභාව හමුවේ ඉදිරිපත් වෙන සාක්ෂිත් එක්ක හෙළි වෙනවනේ කොහොමද ජාතික ආරක්ෂාව ඒ කාලේ කටයුතුලා තියෙන්නේ කියලා. එතකොට අපි හොඳට තේරුම් ගතු දෙයක් තියෙනවා මේ බියවස්ථාවේ තියෙන අර්බුදයක් එක්තරා මට්ටමකට මේක බලපාලා තියෙනවා. දැන් එක පොඩි වෙලාවක් දැන් ප්‍රියන්ත මහත්මයා කිව්ව කාරණයක් මම මතු කරන්න කැමතියි. දැන් මුල් අවස්ථාවේ ව්‍යවස්ථාදායක විසුරුවා හැරීමේ බලය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිට තිබ්බා. අභිනව පාර්ලිමේන්තුව පත් වෙලා වසරකට පස්සේ පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. හැබැයි දැන් 19 වෙනි සංශෝධනෙත් එක්ක දැන් ඒ සීමාව අයින් කරලා තියෙනවා. එතකොට දැන් අපි සරල භාෂාවෙන් කිව්වොත් එහෙනම් පාර්ලිමේන්තුව මොන විදිහේ පුටු මාරු කරලා ඔලුගෙඩි මාරු කරලා රටට අහිත කර මොන දෙයක් කරන්න ගියත් විධායක ජනාධිපතිවරයාට ඒක හොඳටම මේක වළක්වන්න ඕනේ වුණත් එතුමාට එක්තරා තැනකට ඇවිල්ලා එතුමා ගත් දෙක බැඳලා තියෙනවා පාර්ලිමේන්තුව විසුරවන්න බැරි කාරණෙත් එක්ක. එතකොට ඒ ප්‍රශ්න මේ ව්‍යවස්ථාවේ තියෙන ගැටලු. ඒකත් එක්ක ව්‍යවස්ථාවේ තියෙන යම් සංශෝධන ඉස්සර කාලෙත් එහෙම තමයි. යම් සංශෝධන ගෙනල්ලා තියෙනවා ගේන්න උත්සාහ කරලා තියෙනවා අනාගතයේ පත්වන යම් පුද්ගලයෝ බලයටපත් නොවීමට. දැන් සරල කාරණයක් ගත්තොත් එහෙම මේකේ දේවතාවකට වඩා ජනාධිපතිවරයෙක් විදිහට පත් වෙන්න බෑ කියලා කාරණයක් උත්තලුතෙන් ගෙනාවනේ. ඒතකොට ඒව හැම කෙලින්ම ඉලක්ක කරගෙන තියෙන්නේ
කලින් හිටපු විධායක ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් පෞද්ගලිකව ගෙනාවු අදහස් වගේ කාරණා පේනවා. හැබැයි අපි දන්නවා රටක ව්‍යවස්ථාව කියලා කියන්නේ ගමගේ මහත්මයා පෞද්ගලික පුද්ගලයෙකු පරිහරණය කරන කාරණයක් හෝ වෙන දෙයක් නෙවෙයිනේ. ඒක සමස්ත රාජ්‍යයට බලපාන ප්‍රධානතම ලියවිල්ල. චන්ද්‍රමත් දැන් ඔබ කිව් කාරණයක් තියෙනවා. දැන් මොන ව්‍යවස්ථාව වුණත් දැන් ඒකට බලයට එන පුද්ගලයාත් හරි වැදගත් කියන කාරණේ මට ඇමතුම්කට යන්න ඉඩ දෙන්න. 0.6 22 83 608 690 කියන දුරකථන අංකයෙන් ඔබට විවෘතයි. කෙනෙක් කියන දුරකථනේ අයබෝන්. පෙරදිනේ අයබෝන්. ඔව් මම පෙරදිනෙන් ගයන් රන්දික කතා කරන්නේ. ඔව් ගයන් මහත්තයා. ඔව් චන්දන උඩගෙදර මහත්මයා මම හොඳින් හඳුනන කෙනෙක්. ඒ වගේම ඔහුගෙන් හොඳ කාරණාවක් එළියට ආවා මේක සුළු මොහොතකට ඉස්සල්ලා. ඒ කියන්නේ රටක් සංවර්ධනය වීම සඳහා හොඳ විෂන් එකක් තියෙන නායකයෙක් අවශ්‍යයි කියන කාරණාව. ඇත්තටම මේක මේ මාතෘකාව ගොඩාක් වෙලාවල් වලින් සාකච්ඡා වෙන්නේ නැති මාතෘකාවක්. හැබැයි අපි මම ජනතාවගේ පැත්තේ ඉඳලා බලපුවාම සහ මම මේ වෙනකොටත් විෂන් එක කියන මාතෘකාව බොහෝ දෙනෙක් අතර කතා බහක් ගෙනියන කෙනෙක් හැටියට මම ඉල්ලීම කරන චන්දන උඩගෙදර මහත්මයාගෙන් හැකියාවක් තියෙනවා මේ මාතෘකාව සම්බන්ධව තව විග්‍රහයක් දෙන්න. හේතුව සිංගප්පූරුව දියුණුවනේ කොරියාව දියුණුවනේ මෙන්න මේ විෂන් එක නිසා. ඒ කිසිම දෙයක් නිසා නෙවෙයි. ඔව් හොඳ පොයින්ට් ඇත්තටම ඉස්මතු කරා. පොයින්ට් තමයි ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවේ කුමන අඩුපාඩු තිබුණා. විෂන් එකක් තියෙන හරි පුද්ගලයෙක් ජනාධිපතිවරයා බවට පත් වුණොත් අනිවාර්යෙන්ම රටක් සංවර්ධනය වෙනවා. ඒක පැහැදිලිවම ඇත්ත කාරණාවක්. ඒකට මම ගොඩක් ගරු කරන කාරණාවක්. පුළුවන් නම් මෙතනින් එහාට කරන හැම සාකච්ඡාවකදීම විෂන් එක කියන මාතෘකාව ගෙනියන්න පුළුවන් නම් මගේ පුතේ මගේ රට සංවර්ධනය කරන්න මේ වෙලාවේ තරුණ පිරිස් බලාගෙන ඉන්නවා විෂන් එකක් කියන නායකයෙක්ගේ. ඉතින් බොහොම ස්තුතියි අවස්ථාවක් දුන්නාට. මම කැමතියි මාතෘකාව තවදුරටත් ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් ඔබතුමාලට. බොහොම ස්තුතියි. ඔබතුමාටත් විෂන් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දර්ශනයක් ඉදිරි දැක්මක් කියන කාරණේ. ඒ නිසා ජනතාවට පුද්ගලයෙකුටත් හරි වැදගත් පුද්ගලික වශයෙන් දැක්මක් තියෙන්න ඕනේ. බුදුදහම නම් කියන්නේ සම්මා දිට්ඨි යහපත් දැක්ම ඉස්සලාම තියෙන්න ඕනේ කියන කාරණේ. කොහොමනත් ජනතාවටත් ඒ දැක්ම හරි වටිනවා. දැන් චන්දන මහත්මයා එතුමා අහන්නකොටම ඊට අදාළ ප්‍රශ්නයක් මම ඔබෙන් විමසන්න හිටියේ. දැන් මොන ලියවිල්ල අපි ලියාගත්තත් ඒ ලියවිල්ල ප්‍රායෝගිකයක් බවට හසුරවන්න පුද්ගලයා වැදගත් කියන කාරණේ. දැන් සමහර බොහෝ උදවිය කතා කරන්නේ මේ 2015 තමයි මේ ඔක්කොම ප්‍රශ්න පටන් ගත්තේ වයි කියලා. මේ ඔක්කොම රට වික්ක ගිවිසුම් මස්සන් කරේ මේ කැලෑව කැපුවේ ඔක්කොම 2015 වයි කියලා කියන්නේ. ඒතර 2015 එහා ආණ්ඩු කැලෑ කැපුවේ නැද්ද? මේ දැන් මේ ජනාධිපතිවරයා මේ දැන් උළු නිලධාරීන්ට කෑ ගහනවා බැරි නම් යන්න පුළුවන් නම් වැඩ කරන්න කියලා. දැන් අනිත් හිටපු ජනාධිපතිවරුම දැක්කේ නැද්ද? අපිට ප්‍රශ්නයක් තියෙනවා. මම රටේ පුරවැසියෙක්. එතකොට දැන් මේ ඇයි අපි 2015ටම චෝදනා කරන්නේ? ඉතින් එහා පැත්තේ අපි දන්නවා විධායක ක්‍රමය අහෝසි කරනවා කියලාත් කට්ටිය මේකට ආවා. යුද්ධය විසඳනවා කියලාත් කට්ටිය ආවා. දැන් මේ අපිට තියෙනවා කිසියම් මේ අපි මේ 2015 ඉපදිච්ච කට්ටිය නෙමෙයි දේශපාලනික වශයෙන්. පැහැදිලි. ඒක. ඒකට අපි එතකොට මේ ඊට වඩා පුළුල් විග්‍රහයකට යා යුතු නැද්ද මේ සංවාදය ඇතුලේ? පැහැදිලිවම යන්න ඕනේ. ඔව්. එතකොට කොහොමද අපි මේක චෝදනා කරන්නේ එක්තරා මේ ලියවිල්ලකට හෝ පුද්ගලයෙකුට? ඒක තමයි. මම අර මුලදිම කිව්ව කාරණේ එතෙන්ට වළංගු ගමගේ මහත්මයා. මම මුලදිම කිව්වනේ 78 ව්‍යවස්ථාව හැදෙද්දිම කිව්ව වෙන රටක පුද්ගලෙක් කිව්ව කාරණයක් අදටත් වළංගුයි. ඔහු කිව්ව දේ තමයි මේ ව්‍යවස්ථාවේ ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ බලයට පත්වන මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙන කියන කාරණේ. ඒකත් එක්ක ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ කාලේ, ප්‍රේමදාස මහත්මයාගේ කාලේ, ඊට පස්සේ ඩී.බී. ජිතුක මහත්මයාගේ කාලේ තමයි සාමකාමීව කාලයක් විතර සලකන්නේ දූෂණ වංචාතින්. ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා, ඊට පස්සේ ගෝඨාභය. ඕකට දැන් අපි තියෙන විධායක ජනාධිපතිතුමා භූමිකා ටික මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ කාලෙත් ඊට පස්සේ. එතකොට ඔය කාල සීමාවත් එක්ක බලනකොට පැහැදිලිවම ඔබතුමා කියන කතන්දරේ එක්තරා මට්ටමකට හරි. යම් යම් පාලකයන් Tamanට ලැබිච්ච බලතල ඉතාම ප්‍රබලන්දමින් භාවිතා කරා. ඒක නරකට භාවිතා කරපු අවස්ථාවක් තියෙනවා. හොඳ විදිහට භාවිතා කරපු අවස්ථාවක් තියෙනවා. එහෙම වෙන්නේ එයාගේ තියෙන දර්ශනය, එයාගේ තියෙන චින්තනෙත් එක්ක. දැන් අපි දන්නවා සමහර කාලවලදී ස්ත්‍රී දූෂකයන්ට දීලා තියෙනවා ජනාධිපති සමාව. අන්තිම කාලෙත් ඉතාම ප්‍රබල මට්ටමේ බරපතල අපරාධ වැරදි වලට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා ස්ථිර තීන්දුව දුන්න
අවස්ථාවල ඉන්න චූතිවන්ට ජනාධිපති සභාව දුන්නා. ඒ වගේම තමයි කාන්තාවක් මෙච්චර ප්‍රමාණයක් ඇසුරු කළා කියලා සාද පවත්වපු අවස්ථාවක් තියෙනවා මේ ඉතා ප්‍රසිද්ධිය. ඉතා ප්‍රසිද්ධිය. එතකොට ඒ වගේ පුද්ගලොත් එක්ක තමයි ගමගේ මහත්මයා අපි මේ රට ඉස්සරහට අරන් යන මේ ක්‍රියාවලිය කරන්නේ. එතකොට මේ COVID-19 ප්‍රශ්නෙත් එක්ක අනාගතයේ ඇතිවෙන්න තියෙන පාර්ලිමේන්තුව අපි මේ හදන්න ඕනේ. ඒක හදමු කියලා මේ මිනිස්සුන්ගේ ඔලුත් එක්ක අපි මේ කරන ගනුදෙනුව තියෙන ඔබතුමා කිව්ව කතන්දරෙත් එක්ක. එතකොට ඔය කතන්දරේම ඇතුලේ ඊටාම බරපතල මට්ටමේ විවිධ කතන්දර කියන ගොඩාක් ජනතා නියුතුත් ඉන්නවා. දැන් ඔබතුමා මතු කරපු කාරණේ ඒක කාන්තාවන් 100ක් හරි 100ක මට හරියට මතක නෑ. ඒ වගේ ප්‍රශ්න තියෙන මිනිස්සුත් මේ නියෝජන ප්‍රධානවාද ඇතුළේ එළියට එනවා. එතකොට ඕවත් එක්ක ඉස්සරහට මේ රට මම කියන්නේ ඇදගෙන යන්න නම් මේ රට ඇත්තටම ඇදගෙන යන්න ඕන ඉස්සරහට. මේක මේ නිකන් හැදෙන රටක් නෙවෙයි. මම හැමදාම හදන්න ඕන එකක්. පැහැදිලිවම හදන්න ඕන එකක් සහ මම මේක අවස්ථා කීපයකදී කියලා තියෙනවා. මම හිතනවා අනිවාර්යයෙන්ම මෙහෙම නීතියක් අනිවාර්යෙන් එන්න ඕනේ. ඒ නීතිය තමයි අනිවාර්යෙන්ම උසස් පෙළ කරාට පස්සේ ළමෙක් වසරක හරි මාස 6ක හරි අනිවාර්යෙන්ම යුද හමුදා පුහුණුවක් ලබා දිය යුතුයි. වෙන රටවල තියෙන එක්ක මහාන වෙලා ඉන්න පැහැදිලිවම මහා බ්‍රිතාන්‍යයේ මේක ඍජුව ක්‍රියාත්මක කරන වෙන බොහෝ රටවල මේක තියෙනවා. දැන් අපේ ගමගේ මහත්මයා දැන් මම වෘත්තීය නීතිඥවරයෙක් විදියට උසාවියට ගියාට පස්සේ කූඩුවට නගින කුඩු සම්බන්ධයෙන් අති බහුතරය තරුණයෝ. අවුරුදු 25ට අඩු කට්ටිය. ඉවරයි. ඒ කියන්නේ රටක් විදියට ගත්තොත් එහෙම ගණ්ඩ දෙයක් නැහැ. විනාශ වෙලා තියෙන්නේ. එතකොට වෙන රටක හැරී කුමාරයාට පුළුවන් නම් එංගලන්තේ අනාගතයේ කිරුළු කුමාරයෙක් විදියට යුද හමුදාවේ වැඩ කරන්න මේ තමන් ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් නම් ඇයි ලංකාවට ඒ වගේ දැඩි ප්‍රතිපත්ති ගේන්න බැරි? එතකොට ඕක විශ්වවිද්‍යාල වලට එක්තරා මට්ටමකට ගේන්න උත්සාහ කරා. නමුත් ඒක එච්චර ක්‍රියාත්මක වුණේ නැහැ. මම කියන්නේ විශ්වවිද්‍යාල මට්ටමට නම් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේ අලුත් දේවල්. දැන් අපි හැම වෙලේම ගමගේ මහත්මයා දැන් මේක මම දැන් වර්තමාන පාලකයන්ට සහ වර්තමාන බලයේ ඉන්න කට්ටියටත් කරන විවේචනයක්. සරල උදාහරණයක් ගමුකෝ. ජනතා විමුක්ති පෙරමුණේ මොකක් හරි කතාවක් කිව්වොත් කෙලින්ම අල්ලගෙන 89. එහෙම නැත්නම් 72. කාලා ඒ කියන සාධාරණ විවේචන සුන්නත් දුලි කරලා දානවා. එතකොට ගෝඨාභය මහත්මයාගේ පැත්තෙන් මොකක් හරි කතාවක් ආවොත් මොකක් හරි පරණ කතන්දරයක් ඇදලා ගන්නවා. එක්ක UMP ආණ්ඩුවේ මොකක් හරි කරපු හොඳ එක වැඩක් ගැන කතා කරොත් ගහලා දානවා ඒක. පුරවැසි භාවය වගේ. මොකක් හරි දෙයක් අද. මම කියන්නේ ඔතනින් එහාට අපි යන්න ඕනේ දැන්. මේක ඇවිල්ලා මේ 20යි 20නේ. මෙතනදී අපි මේ කතා කරන්න ඕනේ LTT කාලේ දැන් මේ කරුණේ කතන්දරේ. මේ මම දැක්කා ඊයේ පෙරේද දිගින් දිගටම කරුණක් කතන්දරේ දැන් ආයෙ ඇදලා ගන්නවා. ඒ කිව්වා. දැන් එයා ඒ කිව්ව කතන්දරේ මම කිසිසේත් සාධාරණීකරණ හරි කියලා කියන එක නෙවෙයි මම කියන්නේ. එයා ඒ කිව්ව කතන්දරේ කිව්වේ එයා LTT එකේ හිටපු පුද්ගලෙක් විදියට. කිව්ව කාරණයක් ඒක. ඒතර කරුණ කියලා කරුණ හරි නම් කරුණට ඔය චෝදනාව ගේන්න ඕනේ. ප්‍රභාකරන් ජීවත් වෙලා හිටියනම් කරුණට චෝදනා කරන්න පුළුවන් ඔබමට ද්‍රෝහි වුණා කියලා. දැන් ප්‍රභාකරන් ජීවිතුන් අතර නෑනේ. ඒක නිසා දැන් කරුණ ද්‍රෝහි වුණා කියන කාරණේ ඒක හරි ඒක මේ වෙලාවේ මේ දේශපාලන වාසියක් ගන්න උලුප්පන කතාවක්. පරණ දැන්වීම. ඒ කියන්නේ මේ අලෙවිකරණේ පරණ දැන්වීම. පැහැදිලිව. එතන මම කියන්නේ දැන් ඔබතුමා කිව්ව කාරණේ ගස් කපපු කතන්දරේ. හැබැයි ගස් කපපු කතන්දරේදී නැගෙනහිර පළාතේ ඊටාම ප්‍රබල ඇමතිවරයෙක් ආයේ කාලේ කලින් ඒ ආණ්ඩුව වල හිටපු පුද්ගලෙක් ලබන මාසේ වෙනකොට දින නියම කරලා තියෙනවා එයාගේ මේ රිට් නියෝගය සම්බන්ධයෙන් තීන්දුව දෙන කරු අභ්‍යාචනාධිකරණේ. එතකොට ඒවට දැන් ප්‍රතිකර්ම එනවා. එතකොට හැබැයි ඔබ අහපු ප්‍රශ්නේ මේ සියලු ප්‍රශ්න පටන් ගත්තේ 2015ද? කිසිසේත් නැහැ. කිසිසේත් නැහැ. මේ සියලු ප්‍රශ්න පටන් ගත්තේ නිදහස් හම්බුනාට පස්සේ කියලා අපිට කියන්න පුළුවන්. මොකද අපිට 48 නිදහස් හම්බ වෙනකොට අපිට අතිරික්තයක් එක්ක අයවැයක් තිබිච්ච රටක් නේ සුද්ධ බාර දීලා ගියේ. ඒතකොට 48 ඉඳලා මේ වෙනකොට දැන් මේ ප්‍රශ්න ඔක්කොම තියලා තියෙන්නේ. සරලව ගත්තොත් එහෙම අපි න්‍යායක් විදිහට ගත්තොත් එහෙම. ඒතර සුද්ධ අපිට රට දීලා යනකොට අපිට ණයක් තිබ්බේ නෑනේ. වෙන රටකට ගිහවන්න. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් 40 ගණන් වුණ දේවල් අපිට දාලා කරගන්න බෑ. දැන් මේ 2020 කාලේ වෙනස් තාක්ෂණය වෙනස් ඒවයි කතන්දර ගොඩක් ගේන්න පුළුවන්. හැබැයි තර්කයක් විදිහට ගත්තොත් එහෙම එහෙනම් නිදහසින් පස්සේ ඉඳලා මේ වෙනකම්ම මේ සියලුම පාලකයන්ගේ වැරදි අඩුපාඩු තියෙනවා. හැබැයි අපි දැන් අලුත් පාලකයෙක් අපි දැන් තෝරන් ඉන්න හින්දා අපි එයාට සහයක් වෙන විදිහට කොහොමද එයාව හසුරවගෙන යන්නේ කියන තැනට ගේන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හැදිය යුතුයි කියන තැන තමයි මම පෞද්ගලික වෙන්නේ වෘත්තිකයෙක් විදිහට. එතකොට එතනදී අපිට අර පරණ වයින් බෝතලයටම අලුත් බූණු ටිකක් දාගන්න උත්සාහ කරන එක අපි අනිවාර්යෙන් කරගන්න වෙනවා. ඕකට පරණ කට්ටිය දාලා කරගන්නේ නැතුව. දැන් ප්‍රියන්ත මහත්මයා ප්‍රායෝගිකව මේ දේශපාලනයේ තිරෙන් පිටුපස කතන්දරේ ඉතාම හොඳින් ප්‍රායෝගිකව දන්න පුද්ගලෙක් විදියට. මේ ආන්නේ හිටියේ දැන්
මේ දිනවල දැන් මේ මට සමාවෙන්න මෙතුමාට පොඩි ඉඩක් යන්න දෙන්න. දැන් අපිට මේ වේදිකාවෙන් පිටිපස්සේ ඔබතුමා වේදිකාව පිටස්සේ මේ සමස්ත මැතිවරණ ක්‍රියාවලිය කිසියම් විනිශ්චයක් ලක් කරන කෙනෙක් හැටියට දැන් අපිට ගත්තොත් එහෙම දැන් චෝදනා ගේනවනේ අනිත් කණ්ඩායම්. එකක් තමයි රට ආර්ථික වශයෙන් ප්‍රබල අවපාතයක ඉන්නවා. මේ රටට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන MCC කියලා හදලා තියෙන ගිවිසුම මේ සහස්‍රයේ කතාවත් එක්ක එන ගිවිසුම මේකට දෙන ලොකු ආධාරයක්. ඒක ගන්න ඕනේ. ඒකට මේ පිළ විවේචන තියෙනවා. දැන් සමගි ජන බලවේග කණ්ඩායම් කියනවා නෑ මේ දැන් කරලියට අරන් තියෙනවා මේ ගිවිසුම් පවා කතා බහට අරන් තියෙනවා. දැන් ඇත්තටම මේ රටේ සෞභාග්‍ය ඉදිරි දැක්ම හෝ වේවා මේ දැක්ම මෙතුමා කතා කරපු ඒ දැක්මත් එක්ක ජනමතයේ කෙබඳු දිශාවට ගමන් කරමින් ඉන්නවද කියන කාරණේ ඔබගේ අත්දැකීම් වලට අනුව මොනවද මේ මොහොතේ කොහොමද උන් හැසිරෙන්නේ? මට මොහොතක් අවසර දෙන්න දුරකථනය මතක් කරන්න. 066 22 83 608 609 අපේ දුරකථන අංකය ඔබට එන්න පුළුවන් කතා බහට සම්බන්ධ එන්න අවස්ථාව දෙනවා. ඇත්තටම මේ වෙලාවේ රටේ තියෙන ජනමතය ගත්තොත් එහෙම දැන් අපි දන්නවා මේ වෙනකොට අපි ජනාධිපතිවරයෙක් බිහි කරගෙන ඉන්නේ. ඉවරයි. ඊට පස්සේ ඒ ජනාධිපතිවරයාට මාස 6ක් දැන් මේ කාලයක් ආවනේ මාස 6ක් විතර. එතකොට එතුමා මේ කාල පරිච්ඡේදය තුල එතුමා තනියෙන් ඒ කරපු වැඩ කොටස ශක්තිමත්ව කරන්න එතුමාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරලා දෙන්න ඕනි කියන එක අර 69 ලක්ෂයම මේ වෙලාවේ යොමු වෙලා ඉන්නවා ඒකට. මොකද එතුමාට තනියෙන් මේ ජනාධිපතිවරයා බවට පත් කරාට පස්සේ තනියෙන් ඒව ටික කරන්න බෑ. මේකට අනිවාර්යෙන් අපේ රටේ පාර්ලිමේන්තුවේ බලය ලැබෙන්න ඕනේ. ඒ නිසා දැන් මේ පාර්ලිමේන්තු බලය ලබා දෙන වැඩ පිළිවෙල මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ සඳහා අපි අර අලුත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය කියන මාතෘකාව ජනතාව තුළින් ආපු නිසා ගොඩක් අය කතා කරා මේ වියත්තු බුද්ධිමත්තු පාර්ලිමේන්තුවට එන්න ඕනේ කියලා. ඒ නිසා අපි අපේ ලිස්ට් එකේ හැම දිස්ත්‍රික් එකම අනිවාර්යයෙන්ම වියතෙකුට බුද්ධිමතෙකුට ඉඩක් දුන්නා. අපි අලුත් පක්ෂයක්. අපි නැවුම් ගමනක් යන අලුත් චින්තනයක් එක්ක යන පක්ෂයක් බිහි කරගෙන ඒ තුල අපේ රටේ ගොඩක් වියත්තුන්ට අපි අවස්ථාව දීලා තිනවා. හැබැයි මම ප්‍රායෝගිකව මේ දේශපාලනය තුන දකින දෙයක් තමයි අපි එකපාරක් තිස්සමාරාම ප්‍රාදේශීය සභාවට දැම්මා හොඳ නීතිඥවරයෙක්. ඒ වෙලාවේ තිබුණේ මේ සමානුපාතික ක්‍රමය කොට්ටාස ක්‍රමය නෙවෙයි. හැබැයි නීතිඥවරයා පැරදිලා අර අනිත් කණ්ඩායම ජයග්‍රහණය වෙලා සභාවට එනවා. එතකොට ඒ තිබ්බ ජනමතය නෙවෙයි දැන් තියෙන්නේ. දැන් රටේ තියෙනවා උගත්තු බුද්ධිමත්තු මේ දේශපාලන කරලිය තුල ඉන්න ඕනේ කියලා. නෑ මං සමාවෙන්න බාධා කිරීමක් දැන් ඔය කතාවම ජනතා විමුක්තිවරුන් වර කීපකදී කිව්වා. ඇයි අපි වාර ගානක් එක දිගටම පරාද වෙන්නේ ජනතාවට මේ පැහැදිලි දේශපාලන දර්ශනයක් සහිත මිනිසුන්ව තෝරන්න විඥානයක් නැහැ කියලා. ඒකද මේ කියන්නේ. يعني හොඳ මිනිස්සු තෝරා ගන්න ජනතාවට විඥානයක් නැහැ කියන එක කතාවට මේක අදාළ නැහැ. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ගැන මම වැඩිපුර කතා කරන්නේ. අපි කෙනෙක් නැති නිසා ඒක විවේචනය කරන්න අවශ්‍ය නැහැ මෙතන. නමුත් මම දකින දේ තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන පක්ෂයේ විදියට ජනතාව අතර ගොඩනැගිලා තියෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයත් එක්ක ඒ පුද්ගලයෝ දැම්මම ඒ පක්ෂයට ලැබෙන ඡන්ද ප්‍රමාණයෙන් කණ්ඩායමක් එතෙන්ට යනවා. ඒ නිසා ඒක ගැන අපි කතා නොකර මම කියන්නේ අපේ රටේ දැන් හැදිලා තියෙන දේ තමයි මේ වෙලාවේ මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් අපි ජනතාව ඉල්ලුම් කරන්නේ බුද්ධිමත්තු දාන්න කියලා. දැන් අපි දැම්මා. දැන් අපි බලමු ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ආවට පස්සේ මම හිතනවා අපේ කණ්ඩායම ඉන්න විශාල ප්‍රමාණයකට මේ වෙලාවේදී මේ තියෙන රැල්ලත් එක්ක මෙතෙන්ට එන්න පුළුවන් කියලා. ඒ නිසා ඒක අලුත් මුහුණු ටිකක් පාර්ලිමේන්තුවේ දකින්න පුළුවන්කම ලැබෙයි. ඒ වගේම දැන් ඔය පරණ පාර්ලිමේන්තුව උගත්තු හිටියේ නැද්ද කියලා ප්‍රශ්නයක් එහෙම නේ මම කියන්නේ. දැන් අපේ ජනතාව මේ දැන් අපේ පාර්ලිමේන්තුව තුල පරණ පාර්ලිමේන්තුව තුල උගත්තු ඉන්නවා. අපේ පාර්ලිමේන්තුවේ ආචාර්යවරු ඉන්නවා, නීතිඥයෝ ඉන්නවා, ඊළඟට විවිධ ශේෂ්ත්‍රවල ඉහළටම ගියපු පුද්ගලයෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා. නමුත් අර එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ක්‍රියාකලාප නිසා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී භාවය පිළිබඳව කතා බහට පහුගිය කාලේ ගොඩක්ම කතා කරා මේ පාර්ලිමේන්තුවේ හැසිරීමත් එක්ක. මහාචාර්යවරයාගේ සිට සාමාන්‍ය පෙළ කරන කෙනා දක්වා හිටියා. මේක කතා බහට ලක් වුණා. එතන ඉන්නවා. ඒ නිසා දැන් අපි මේ වෙලාවේදී
අපි ජනතාවට දීලා තියෙනවා බොහොම හොඳ කණ්ඩායමක්. ඉතින් ජනතාව ඒක තෝරගන්න ඕනේ විශේෂයෙන්ම. හැබැයි මේ වෙලාවේදී අපේ රටේ දකින්න දේ තමයි මේ හැම කණ්ඩායමක්මටම ජනපිරිස ඒක රාසි වෙලා මේ පාර්ලිමේන්තුව නිර්මාණය කරන වැඩේ ඉන්නවා. ඒ වගේම තමයි අපි දකින්න දේ තමයි මේ වෙනකොට අපේ රටේ විශේෂයෙන්ම ගොඩක් අය මේ වෙනකොට රට ගැන තියෙන කැක්කුම හැම කෙනාටම ඇවිල්ලා තියෙනවා. අපි ගම්වලට ගියාම දැන් පෞද්ගලික දේවල් ගැන නෙවෙයි ජනතාව කතා කරන්නේ. ජනතාවගේ ඔළුවේ තියෙන්නේ හැම වෙලාවෙම තමන්ගේ රට ගැන. ඒ රට ගැන අර ජාතිකානු රාගය කියන එක රට ගැන තියෙන කැක්කුම මේ වෙනකොට ජනතාව තුළ ඉස්මතු වෙලා. දැන් පහුගිය කාලේ අපි දැක්කා මේ කොවිඩ් වසංගතය රෝගය පාලනය කරන්න ගත්ත තීන්දුව තීරණත් එක්ක ජනතාව බොහොම සාමකාමීව එකතු වුණා. ඒ එකතු වීමත් එක්ක මේ කියන්නේ අපි අනිවාර්යයෙන්ම අපේ රට යන්තනකට ගේන්න ඕනේ. දැන් පහුගිය කාලේ යම් කෙනෙක් මොනවා හරි නිර්මාණයක් මම කලින් මේකෙදිත් කිව්වා කවුරු හරි නිර්මාණයක් කරොත් ඒක සමාජගත කරන්න සියලුම දෙනා එක රාසි වෙලා ඒකට සහයෝගය දෙනවා. ඒ කියන්නේ අලුත් රැල්ලක් රටේ හැදීගෙන එනවා මේ නව්‍යත්වයත් එක්ක යන්න. ඒ නිසා මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මේ මහින්ද රාජපක්ෂ අපේ අග්‍රාමාත්‍යතුමත් මේ අරගෙන යන වැඩපිළිවෙලට මේ වෙනකොට රටේ ලොකු ප්‍රසාදයක් තියෙනවා. අපි දැන් අද උනත් මම මේ මැතිවරණ ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා මේ උගුරෙත් අපහසුතාවයේ මැද මේ ප්‍රෝග්‍රෑම් එකට පොරොන්දු වෙන නිසා මම ආවේ. ඉතින් අපි දැක්ක හැමතැනකදීම ජනතාව මේ කියන කාරණා. ඇත්තටම දැන් ජනතාව අපි දේශපාලන කතාව කරගෙන යනකොට දැන් මිනිස්සු බාධා කරනවා. බාධා කළා ඒකට තව කරුණු එකතු කරනවා. ඉස්සර එහෙම දේශපාලඥ කතා කරලා යනකම් ජනතාව අහගෙන ඉඳලා අපුඩි ගහලා යනවා. දැන් එහෙම නැහැ. දැන් අනිවාර්යයෙන්ම මේගොල්ලෝ අපි කතා කරන වෙලාව තුල ඒගොල්ලොත් කතා කරලා මේකට අදහස් එකතු කරනවා. ඒ කියන්නේ මේක දැන් බිමින්ම වෙනස් වෙගෙන එනවා. ඒ හින්දා අපි විශේෂයෙන්ම මේ අලුත් මේ එන පාර්ලිමේන්තුව තුළ අලුත් මුහුණු ටිකක් එක්ක නැවුම් බවකින් මොකද අලුත් ජනාධිපතිවරණෙක් දේශපාලනය තුළ හිටපු නැති නායකයෙක් විශේෂයෙන්. දේශපාලනය තුළ හිටපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා අලුත් බලාපොරොත්තුවක් එක්ක අපිට යන්න පුළුවන්කම තියෙනවා. ඒ දේශපාලනඥයන්ට ඒ දේශපාලන සංස්කෘතිය තුළින් හැදුණු විනය සහ විනය සෝ අවිනය මේ තවත් පැත්තකින් එන කෙනෙකුට එක හරියට විනිශ්චයට ලක් කරන්න පුළුවන්. හැසිරීම් තමන්ගේ ප්‍රචාරක කටයුතු වලදී තමන් කතා බහ කරන විදිහ යන්නේන විදිහ තමන් මහජන මතයේ මහජන ඉදිරියේ පෙනී ඉන්න ඉදිරි. මේක මේ ගැන මේ විනිශ්චයක් දෙන්න අපට අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් හොඳට විනිශ්චයක් දෙන්න. ඔබ ඇතැම් තැන්වලදී අපට වඩා දේශපාලනයෙන් පරිණත නිසා අපි අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන්නේ ඇයි කියන මාතෘකාව කතා බහ කරමින් ඉන්නේ. ඔබටත් අවස්ථාව දීලා තියෙනවා සජීවීව සම්බන්ධ වෙන්න. අපේ සංවාදයෙන් හම්බ වෙන්නම් මේ කෙටි විරාමයෙන් පසු. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතින් අද සජීවී සංවාදයේ සමග මේක් වන්නේ අපි යනවා අමතුමකට හොරණින් ජයසිරි මහත්මයා ඔබ අපිත් එක්ක ඉන්නවා. අයබෝන සුබ සන්ධ්‍යාවක් තිබුණා ගානෝචිත මාතෘකාවක් අපිටත් අවස්ථාව ලබා දෙනවට බොහොම ස්තුතියි මේ රටවැසි වැඩියට කතා කරන්න. මේ ගමගේ මහත්මයා ගෑණියෙක් පිරිමියෙක් කරන්න බැරි පිරිමියෙක් ගෑණියෙක් කරන්න බැරි මේ විදායක බලතන තියෙන ජනාධිපතිවරු 7 දෙනෙක් දැන් ඇවිල්ලා ඉන්නවා. එතකොට මේ අපේ රට මේ වෙනකොට තියෙන තැන ජාත්‍යන්තරයේ අතරේ අපේ රට දැන් මේ වෙනකොට තියෙන තැන ඔයතන ඉන්න විද්වත් මහත්තුරු දෙන්න අපි කවුරුත් හැමෝම දන්නවා. තාම නරක රින තැනක තමයි ලංකාව තියෙන්නේ. එතකොට ඔය ජනාධිපතිවරු යටතේ විකටම තමන්ගේම පස්සේ නියෝජනය කරන ආණ්ඩු බලය තිබිච්ච පාලන තන්ත්‍ර දිගටම ඇවිල්ලා තියෙනවා. අපි දැක්කා තියෙනවා. මම පෞද්ගලිකව රටවැසියෙක් හැටියට විශ්වාස කරනවා අර යහපාලන ආණ්ඩුවතාවගේ බොරුවට රඟපෑමට හෝ රණ්ඩු කරගත්තට එවැනි පාලනයක අවශ්‍යතාවය දැනෙනවා. මොකද මේ වෙනකොට දැන් අපේ නීතිඥ මහත්මයා කිව්වා හැමෝටම හමුදා පුහුණුවක් දෙන්න ඕනේ කියලා. චාල්ස් කුමාරයට පුළුවන් නම් ඇයි අපිට බැරි කියලා. අද බුරුතු පිටින් මේජර්වරු ඉන්නවා හිරගෙවල් වල.
බෝම්බ ගනුදෙනු කරලා පොර වංචා කරලා මංකොල්ල ගහන්න ගිහිල්ලා මේ නියෝජ්‍ය පොලිස්පතිවරු ඉන්නවා මරණ දණ්ඩනයට නියම වෙලා ලංකාවේ. ඔය විනය ඇති ආයතන. අපිට වැරදුනේ මේ මොකද ධර්මයෙන් පිටපැනෙතු නිසා. මොකද බුදුරජාණන් වහන්සේ හොඳ විශිෂ්ට රජවරුවෙක්ට ගනුදෙනු කරා. කවදාවත් කිව්වේ නෑ උන්වහන්සේ අවවාද දුන්නේ නෑ ඒකාධිපතිත්වයන් කියලා. ඉතින් රටවැදියට සාමයෙන් සමගියෙන් ඉන්නට සලස්වන්න මාර්ගය හදන්න කියලා. අපි දැන් 19 වෙනි සංශෝධනය වෙනකන් රට ඇවිල්ලා තියෙනවා. මේ සංශෝධනවල ගමගේ මහත්ය අවසාන කාලේ අපි දකින්නේ මුඛ්‍යල බද්ධතාවය ඇති කරගෙන තමයි මේ සංශෝධන ගෙන්නේ. මේ රටේ සංවර්ධනය හෝ රටවැසියාගේ සිතුම් පැතුම් නගා පිටවන්න නෙමෙයි. මේ පෞල් කීපයක් අතර තියෙන බල අරගලය සංසිඳවා ගැනීමට සමන්ජම පක්ෂ නියෝජිතයන්ට බලපෑම් කරලා අතුරුපල්ලා කියලා දැන් අපි හොඳ මුදාන්න 19 වෙනි සංශෝධනයට ඔක්කොම අපිස්සුවා. දැන් මේ වේදිකාවල කෑගහනවා මේක සංශෝධනය කරන්න ඕනේ කියලා. එතකොට මේ අපේ වටිනා කාලය සහ මේ ඔක්කොම හොරකම් කරගෙන මෙතනට ගිහිල්ලා මේ විද්‍යාවක් පානයක නේද මේ කරන්නේ. ඉතින් අලුත් පාර්ලිමේන්තුව අපි හිතනවා අපිට ඔබතුමාලා යෝජනා කරනවා හොඳ උගතුන් බුද්ධිමතුන් යවන්න හොඳ අවස්ථාවක් දීලා තියෙනවා මෙහෙමයි කියලා. ලැයිස්තුව ඔබතුමාලාම හොඳට අධ්‍යයනය කරලා බලන්න. ලැයිස්තුවේ හොඳයි වැදගත් කියන්න පුළුවන් අය එළියට ඇවිල්ලත් නැහැ මිනිස්සු නම් දන්නෙත් නැහැ එයා හැංගිලා වගේ පව් මේ මිනිස්සු. ඇත්තටම මේ මිනිස්සු ඇයි ඕවට ගියේ කියන එකත් ප්‍රශ්නේ. අපිට ජන බලවේග ගොඩක් තියෙනවා විමුක්ති පෙරමුණවල් තියෙනවා පොදු ජන පෙරමුණවල් තියෙනවා. ඒත් මේ හැම එකකින්ම ජනතාව අද ඉන්න තැන ගමගේ මහත්යවලකම අපිට මේක තේරෙන්නේ මේකත් එක විද්‍යාවක් කියන එක. අපිට පැහැදිලි. දැන් බොහෝ දෙනෙක් සමාවෙන දුරකථනයේ රැඳී ඉන්නවා. දෙදෙනෙක්ම අප හැතහැර ගියා ඔබ නිසා. නමුත් ඔබේ අදහසට ඉඩ දුන්නා. අපේ සමග රැඳී සිටි අයට අපි ආරාධනා කර සිටිනවා නැවත එන්න පුළුවන් 066 22 83 68 89 අප සමග ගමනක් වෙන්න එපා. ඊටාම කෙටියෙන් අපිට ප්‍රශ්න ඉදිරිපත් කරන්න ගැටලු ඉදිරිපත් කරන්න. චන්දන උඩගෙදර මහත්මයා මේ තමයි ජනතාවගේ විඥානය. දැන් එතකොට දැන් අලුතෙන් උපන්න අර කොහෙන් හරි ඉපදෙන කෙනෙක් පය කතා කරන එක මේ පාලකයෝ එහෙම කතා කරනවා නම් ඒ තරම් සුදුසු නෑ. ඒකට උත්තරයක් ඔබට තියෙන නිසා මම මේ මම අහන්න හිටු ප්‍රශ්නෙට මම බාධා කරන්නේ නැහැ. ඔබට උත්තරයක් තියෙනවා කියලා මට හිතුණා ඒක කතා කරන්න. ඒ මහත්මයාගේ කාරණේ හරියටම හරි. ඒ කියන්නේ එක්තරා මට්ටමකට එහා ගියාට පස්සේ පොඩි පොඩි ගැටලු කාරණා කීපයක් තියෙනවා. මම ඇත්තටම අර මේ සියලුම පාසල් ශිෂ්‍යයන්ට යුද හමුදා පුහුණුව වගේ දැඩි කාරණයක් මම කිව්වේ වෙන කාරණයකට නෙවෙයි මේ රට ගැන හැඟීමක් ඇති කරන්න. වෙන දෙයකට නෙවෙයි. මොකද මේ වෙනකොට අපි නවතාක්ෂණෙත් එක්ක ඉන්න කට්ටිය විදිහට අපිට තේරෙන දෙයක් තමයි මේ වෙනකොට තරුණයෝ බහුතරයක්ගේ ලෝකෙ වෙලා තියෙන්නේ මේ මල්ටිමීඩියා පැත්ත. Facebook එක වෙන්න පුළුවන්, WhatsApp එක වෙන්න පුළුවන්, YouTube එක වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාට ගොඩක් තරුණයන්ට අවශ්‍යතාවයක් නැහැ. රටේ වෙන්නේ මොකක්ද? රටේ නීතිය මොකක්ද? රටේ ඉස්සරහට වෙන්න තියෙන මොකක්ද? පාලකයෝ කරන්න හදන දේ මොකක්ද? මේක ඇතුලේ වෙන අලුත් දේවල් සිද්ධ වෙනවා නම් ඒවා කොහොමද ඒගොල්ලෝ අනාගතයට බලපාන්නේ? ඒ කිසිම දෙයක් ගැන හැඟීමක් නැහැ. සමහර අපිට උසාවියට ගියාට පස්සේ උසාවිය බන්ධනාගාරය තමයි ජීවිතය ගැන ඉගෙන ගන්න තියෙන හොඳම තැන එක. අපිට තේරෙනවා මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. කොච්චර මිනිස්සු නොමග ගිහිල්ලා ඉන්නවද යම් කාරණාවලදී. හැබැයි අපිට දැඩි විනයක් රට ගැන කැක්කුමක් රට ගැන ආදරයක් හදන්න පුළුවන් වෙන්න ඕනේ අවුරුදු 20 වෙනකොට තරුණයෙකුගේ හිතේ. ඒක මේ අන්තවාදී තැනකට යන එකක් ගැන නෙමෙයි මම මේ කිව්වේ. දැන් ඒ මහත්මයා කිව්ව එක කාරණයක් මම අනිවාර්යෙන් පිළිගන්නවා. දැන් යුද හමුදාවේ නිලධාරීන් වෙන්න පුළුවන්, පොලිසිය නිලධාරීන් වෙන්න පුළුවන්, බන්ධනාගාරගත වෙලා මේක හරි. එහෙම වෙලා තියෙන අපේ මේ නීතියේ තියෙන ක්‍රියාත්මකීමත් එක්කනේ. නැත්නම් ඒගොල්ලෝ එළියට ලයින් එපා. හැබැයි දැන් එහෙම නොවන තත්ත්වයන් ඇති වෙලා තියෙන්නේ මේ නීතියේ තියෙන ඍජු ක්‍රියාත්මකීමත් එක්ක. ඒතර ඒවා අපි අගය කළ යුතු දේවල්. එහෙම නැත්නම් තමන්ට නිලැඳුමක් යන්ත පමණින් අපරාධයක් කරලා හැංගෙන්න පුළුවන්කම තියෙනවා නම් අපි ලැජ්ජ වෙන්න එපා ජාතියක් විදියට. අපි නීති ජුරුතට ලැජ්ජ වෙන්න එපා. එහෙනම් අනිත් සාමාන්‍ය මිනිහට එක නීතියක් තව කෙනෙකුට තව නීතියක් කියන කාරණේ. මම මේ කියන්නේ අපි පර්ෆෙක්ට් නොවෙන්න පුළුවන් මේ සිස්ටම් එක. හරි අපිට ඕනේ පාලකයා ඇඳුමක් මහ ගන්නවා වගේ මිම්ම දීලා පාලකයා හදාගන්න බෑනේ රටේ. පැහැදිලිව. එහෙනම් අපිට කලිස්මක් කමිසයක් මහ ගන්නවා වගේ බෑ. හැබැයි මේ චන්ද්‍ර මහත්තයා දැන් තව තැනක් තියෙනවා. දැන් උගතුන් සහ බුද්ධිමුතුන් යවනවා කියන මතය ඇතුලේ ඒක කොයිතරම් දුරට අපි කොතින්ද බාරගන්නේ කියලා. දැන් අපි ගත්තාම දැන් හොඳ ප්‍රශ්නයක්. බොහෝ උගතුන් ඉන්නවනේ. දැන් උගතුන් යවූ පමණින් මේක විසඳනවද කියලා ප්‍රශ්නකුත් තියෙනවානේ. පැහැදිලිව. දැන් ඒතකොට දැන් අපිට දේශපාලඥයාගෙන් නම් අවුරුදු 5කින් රට ගත්ත හැකි. සමහර උගතුන්
නේ මේ සදාකාලික නිලධාරී පැලන්තියක් හදාගෙන මේ දේශපාලඥයට වඩා පහුගිය කාලේ මතුවන ප්‍රශ්නයක් මේ නිලධාරීන් මේ රටේ කොයිතරම් අපරාධ කරනවද කියන එක. හොරකම, දූෂණය, අල්ලස මේ ඔක්කොම කරන්නේ උගත් අයනේ. අර කටට වඩා හොඳට කරනවා උගත් නිසා. මේ ඇමතුමක් තියෙනවා කියලා මාතලෙන් ජයසිකර මහත්මයා ආයිබෝන් ඔබට. ආයිබෝන් මහත්තයෝ. ඔව් කතා කරමු. අපේ මහත්තයෝ මම විද්‍යුත් මණ්ඩලයේ මම ඇත්තටම සන්තෝෂ වෙනවා රටමැද මේ කරන සේවාවට රංගින ශ්‍රී ලංකාවට ඇත්තෙන්ම කියන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ කරපු මේවරේට අපි අගය කරන ඉස්සර මහා බැංකුව හොරා කාලා කරන්න පුළුවන් වැඩ ඔක්කොම කළා අද රජවරුන් හදනවා. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අද මේ වෙනකොට රට හොඳ තැනකට ගේන්න හදනවා. මේ විද්‍යුත් මණ්ඩලය මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ සාකච්ඡාවට පැමිණීම ගැන. ඉතින් අපි ආඩම්බර වෙන්න ඕන මේ කරන දේවල් ඔක්කොම කරලා අද අපි සන්තෝෂ වෙන්න ඕන. මේ කොරෝනා වෛරසය බලන්නකෝ මේ පාලනය කළා රට මැදේ නම් අපි ඔක්කොම කරන පිටරටවල බැලුවාම අපේ මාතෘ අපේ ශ්‍රී ලංකාව කොතනද ඉන්නේ අපි ආඩම්බරය යුතුයි. ඒ නිසා මං ඇත්ත වශයෙන්ම මේ මාතෘන්ට අපේ ගෝඨාභය ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ බොහොම ස්තුතියි ඔතුමාට. අපේ 066 චන්ද්‍ර මහත්මයා මේ ඒක ඇත්තටම මේ පිළිගන්න පුළුවන් මේ ගුතු නියෝපණය මේක විසඳනවා කියන කාරණේ. නෑ ඒක එහෙම ප්‍රශ්නේ දෙන්නටම අදාළයි. ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ඔබට ඒකයි. මම න්‍යායාත්මකව උත්තරයක් දුන්නොත් එහෙම අපිට ඒක එලෙසට අදාළ කරගන්න බෑ. සමහර වෙලාවට වෘත්තිකයෙක් කියලා කියන්නේ හොඳ ප්‍රතිපත්ති සම්පාදකයෙක් කියන්නේ දෙන්නෙක් වෙන්න පුළුවන්. එතකොට මම හිතන්නේ දැන් ඔය වියත්මග වගේ නියෝජනයක් වියත්මග වගේ සාකච්ඡාත් එක්ක එළියට එන්න හදන්නේ ප්‍රතිපත්ති සම්පාදනයට දායක වෙන්න පුළුවන් වියතෙක් බිහි කර ගැනීම තමයි අපි කරගන්න ඕනේ. එහෙම නැතු එයා උගතෙක් එයා ප්‍රාමාණික විද්වතෙක් වෙච්ච පමණින් එයාගේ ශාස්ත්‍රයේ එයාට ප්‍රතිපත්ති සම්පාදනයට දායක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සැබෑ මහජන නියෝජිතෙක් තත්ත්වයට පත් වෙන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම කාරණයක් නේ. අර අපි කියනවානේ බුදුවරු ඉන්නවා පසේ බුදුරු ඉන්නවා. ඒ වගේ තමයි මේකත්. එතකොට හැබැයි අද වර්තමානයේ හැම ලයිස්තුවකම වියත්මග නියෝජිතයෙක් ඉන්නවා. එහෙම නැත්නම් නියෝජිත දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. එතකොට එහෙම කෙනෙක්ව තෝරලා බේරලා පත් කරගන්න එක තමන්ගේ මැතිවරණ කොට්ටාසේ ඉන්න බුද්ධිමත් ඡන්දදායකයන්ගේ වැඩක්. ඔබතුමාගේ ඒ සම්බන්ධව අදහස මොකද්ද? ඇත්තටම අපේ රටේ රාජ්‍ය සේවය ගත්තට පස්සේ අපි ගොඩක් තැන්වලදී දැකලා තියෙනවා. දැන් මහ බැංකුව ගන්නකො. පහුගිය දවස්වල මහ බැංකුවේ අපි කොරෝනා ව්‍යසනයත් එක්ක ව්‍යාපාර විශාල ප්‍රමාණයක් අපේ රටේ ඇදගෙන වැටුණා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ට තිබ්බ බලාපොරොත්තු. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පණ ගහගෙන ආපු ආර්ථිකය විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය වගේ දේවල් වැටුණට පස්සේ බැංකුව වලට සහන දෙන්න කියන ඉල්ලීම ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් එකට එකතු වෙලා ගත්ත තීන්දුවක් විදිහට මේක කරන්න කියලා. හැබැයි මහ බැංකුව විශේෂයෙන්ම මම වගකීමෙන් කියනවා ගොඩක් අය මේක පැහැර හැරියා. මහ බැංකුව මේක පැහැර හැරියා. මොකද ඇවිල්ලා 104ට මේ අර ඒගොල්ලොන්ගේ ආයතනවල ඉන්න අයට පඩි ගෙවන්න ඒ පඩි ගෙවන්න ඕනි ප්‍රමාණය දෙන්න කිව්වට පස්සේ ඒකට දිනයක් දාගෙන ඒක ඒ දිනේට ඇප්ලයි කරන්න බැරි වුණාම එතනින් එහාට දෙන්නේ නැතුව ඉල්ලන ප්‍රමාණය දෙන්නේ නැතුව මේක හිර කරා. මම ඇත්තටම මෙතෙද්දී දැන් අර මහ බැංකුවේ මහා දවල් මංකොල්ලයක් වෙනකොට මහ බැංකුවේ නිලධාරි කවුරුත් මේක මේ නීතියට පටහැනි කියලා ඉදිරිපත් උන්නේ නැහැ. මේ ජනතාවට සහන දෙන්න යන වෙලාවේ මේ අහිංසක ව්‍යාපාරිකයන්ට සහන දෙන්න යන වෙලාවේ මේ බැංකුවල මේ මහ බැංකුව තුල ඒ වැඩේ ක්‍රියාත්මක වුන්නේ නැහැ. ඒ වගේම තවත් තියෙනවා දැන් ඔය අපේ රටේ තියෙන බැංකු පද්ධතියේ ඉහළ පුටුවල ඉන්න අය ගොඩක් වෙලාවට මේ මිනිහෙක් ණයක් ගන්න යන්නේ මිනිස්සෙක් ණයක් ගන්න යන්නේ බැරි හින්දා. ඒකට ඒ තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න නැති ඩොකියුමන්ට් ඉල්ලලා එහෙම නැත්නම් මොනවා හරි එකට නොදෙන තැනට වැඩ කරන්න එපා කරනවා. ඊළඟට අපේ අය කොහෙටද යන්නේ? අපේ අය යනවා අර හතු පිපෙන්න වගේ පොඩි මේ ෆයිනෑන්ස් කම්පැනි හැදෙනවා. දැන් අර පහුගිය දවසක අපේ රටේ ත්‍රිවිල් සංගමයක සභාපති කෙනෙක් හරිම සෝචනීය. ඒක දැක්කට පස්සේ අපිට අපි මේ ඉන්නේ ලංකාවේද කියලා හිතෙනවා. හරි සෝචනීයයිනේ. ඒ ඇයි එතෙන්ට අපේ ඔච්චර ලංකාවේ රජයට අනුබද්ධ ලීසින් සමාගම් තියෙන බැංකු තියෙනවා. ඇයි අර පොඩි තැන් වලට මිනිස්සු යන්නේ? ඩොකියුමන්ට් අඩුයි. හැබැයි හිර කරනවා වැඩි. නමුත් අපේ රට මේ නිලධාරි ටික
එකතු වෙලා මේ රටේ ජනතාවට සහන දීලා මේක අරගෙන යනවා නම් අපිට මේක ලොකු තැනකට මේ රට ගෙනියන්න පුළුවන්. අපේ රට සම්පත් විශාල ප්‍රමාණයක් තියෙන රටක්. අනිත් එක මානව සම්පත් කියන එක හරියට හැඩගස්ව ගත්තොත් අපේ රට හොඳ තැනකට ගෙනියන්න පුළුවන්. ඉතින් ඒ කිසිම දෙයකට සහයෝගයක් නොදී හැබැයි කවුරු හරි මේ ලොකු ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා ඉල්ලුවම ඒ ව්‍යාපාරිකයට මේක විවෘතයි. මොකද ඇයි අර කුඩා ව්‍යාපාරිකයා දැන් පහුගිය කාලේ අපේ රටේ හාල් ප්‍රශ්නේ බලන්නකෝ. කුඩා මෝල් හිමියන්ට වැටෙන්ඩ ගහනු. අපේ රට කුඩා මෝල් විශාල ප්‍රමාණයක් තියෙන. හාල් ව්‍යාපාරන්න ඔය මර්ධගාමුල මේ ඉන්නවා මේ ගම්පා දිස්ත්‍රික්කේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. පොළොන් නරුවේ ඒ හැම දිස්ත්‍රික්කෙම කුඩා ව්‍යාපාරිකයෝ. බොහොම සාධාරණ ව්‍යාපාරය අරගෙන යන්නේ. හැබැයි පහුගිය කාලෙ තුල මේ සියලුම ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ටික වැටුණා. බැංකු වලට සින්න වුණා තමන්ගේ ව්‍යාපාරික ස්ථානේ. ඒකට ඒවට සහන දෙන්න කියද්දී මේ රාජ්‍ය යාන්ත්‍රණ ඉහළ පුටුවල ඉන්න අය මේක කරේ නෑ. දැන් මට මොහොතක් මෙතුමා ළඟට ඉන්න දෙන්න තව ටිකක්. දැන් මේ චෝදනාව අපිට දැන් ආණ්ඩුව මේ COVID-19 වසංගතයත් එක්කම මේ ලීසින් වාරික සහ බැංකු මේ ණය වාරික ගත්ත අයට පොඩි සහනයක් දුන්නා. ඇත්ත මේක හොඳක් කියලා මිනිස්සු බාරගත්තා. දැන් ඒකට වඩා නොදුන්න නම් හොඳයි කියලා මිනිස්සු තැනක ඉන්නවනේ. ඒකෝ දැන් ආණ්ඩුවට හැකියාවක් නැද්ද මේ වෙලාවේ නැවත එක නිවැරදි කරන්න? දැන් මහ බැංකුව ඉදිරියේ නිලධාරීන්ට මේ වගේ තාම හොඳයි කියන කාරණේ අපි පිළිගන්නවා. මෙහෙම තමයි අපි මේක ජනතා සංවාදයක් වෙන්නේ. එතකොට හැංගිලා බැන්න නම් ඒක මහජන සංවාදයක් වෙන්නේ නැහැ. ඉතිහාසෙත් මේ වගේ බයින් නැති හැංගිලා බයින් නැති. හැබැයි මේක එළියට ආවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ මහත්මයා මේක මේ ප්‍රසිද්ධිය මේක ජනගත වෙන්න ඕනේ හින්දා කිව්ව නිසා. ඒ නිසා දැන් අපිත් මේ ගැන සංවාදයක් හදනවා රට ඇතුලේ. හැබැයි දැන් මේවා වුණා කියලා ජනතාව නැවත මාස 3කින් පොලියට පොලිය ගෙවන එක අඩු වෙන්නේ නැහැ නේ. මං කියන්නේ එතෙන්ට මොකද්ද තියෙන රජයේ වැඩපිළිවෙල දැන් මේක මේ එතනින් පස්සේ අපි කොහොමද වුණ බිත්තියටලා හේතු කරනවද ප්‍රශ්න කරනවද වුණ නෑ. දැන් මේ පහුගිය දවස් ටිකේම මහ බැංකුව නිලධාරීන් සහ රාජ්‍ය බැංකුව නිලධාරීන් සහ පෞද්ගලික බැංකුව නිලධාරීන් ගෙනල්ලා ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යවරයා විදිහට මේ කරගෙන යන ඒගොල්ලෝ දැන් ඇත්තටම දැන් මමත් මේක පෞද්ගලිකව අත්දැක්ක මේ අපේ මගේ බිරිඳ ලෝන් එකක් අරගෙන තිබුණා. ඒ ලෝන් එකේ වාරික දෙක ගෙව්වේ නෑ පහුගිය මාස දෙකේ. හැබැයි මේ පාස්සේ පඩියෙන් වාරික දෙකක් කැපිලා. එතකොට එහෙම මට්ටමකට ගෙනල්ලා. නමුත් අපි ආපහු බැංකුව වලට කතා කරලා මේක නිවැරදි කරන තැනට ගෙනාව සහ දැන් ওই පොලියට පොලිය එකතු වෙන එක. දැන් අපි කිව්වේ මේකේ නිලීසින් වාරිකය මේ මාස 6කට අත්හිටවලා ගන්න එක නවත්තලා ඒක මාස ඊළඟට ඒකේ අගට එකතු කරන්න කියලා. හැබැයි මේගොල්ලෝ එහෙම නෑ. ඒ අවුරුදු 5 ඇතුළෙම අර ඊළඟට තියෙන මේ මාස 6න් පස්සේ 7 වෙනි මාසෙදී අර 6න් කොටසක් අය කරගෙන යන්න ක්‍රමයකට මේගොල්ලෝ මේ කරන්න හැදුවා. නමුත් මේ රජය මැදිහත් වෙලා මේක දීර්ඝ කරන වැඩකට ආවා. දැන් ඔය පහුගිය දවස් ටිකේ බැංකුව වලින් ඒ සිදුවෙච්ච ණය කැපීම් ඒවා සියල්ල නවත්තලා ජනතාවගේ පැත්තෙන් ඉඳගෙන ඔය පොලිය කියන එකත් ඒ ජනතාවට වාසි වෙන විදිහට හදලා දෙන්න රාජ්‍ය තාන්ත්‍රය තීරණ ගත්තයි කියන එක මම පැහැදිලිවම දන්නවා. ඒ වගේම අපේ රටේ මම දකින්න දෙයක් තමයි ගමගේ මහත්තයා මේ දැන් පහුගිය දවස්වල ද ෆිනෑන්ස් ආයතනය මේ වැහිලා ගියා. ඊළඟට අපි දන්නවා TKS ෆයිනෑන්ස් කියලා ෆිනෑන්ස් කම්පැනියක් තිබුණා. මේකෙත් අපේ අය ගොඩාක් ගිහිල්ලා ආයෝජනය කරනවා. ඊළඟට ETI එක. ඊළඟට Golden Key එක. අපේ රටේ තුරු වෙලා තියෙන අපේ එක්ක ජනතාව දැනුවත්කමින් හෝ නොදැනුවත්කමින් වැඩි ප්‍රතිලාභයක් ගිහිල්ලා පෙන්නුවට පස්සේ අපේ අය ගිහිල්ලා තමන්ගේ තියෙන සම්පූර්ණ මුදල මේක ගිහිල්ලා තැන්පත් කරනවා. දැන් මේ දවස්වල අපි හොයාගෙන ඇවිල්ලා කතා කරනවා මේ දරුවගේ වෙඩින් එක තියෙනවා එහෙම නැත්නම් තව මොනවා හරි ගෙදර ව්‍යාපාරයක් පටන් ගන්නවා මේ ටික අපිට ගන්න බෑ. අධික තෘෂ්ණාව කියන අධික තෘෂ්ණාව. ඒ නිසා මම මේ වෙලාවේදී අවස්ථාවක් කරගන්නවා මෙච්චර අපේ රටේ රාජ්‍ය බැංකු තියෙනවා සහ මේ පෞද්ගලික නීති අනුකූල රාමුව තුල යන ලොකු සමාගම් තියෙන. ඒ වගේ ආයෝජනය කරන්න අර වගේ මං හිතන්නේ ඒක ගොඩක් වෙලාවට අපි මේ ජනතාවට ලං කරන්න ඕනේ අපේ තියෙන රජයේ තියෙන එක මේ බැංකු පද්ධතිය සහ ෆිනෑන්ස් කම්පැනි. මොකද ඒකේ අර ඩොකියුමන්ටරි වැඩි. ඒක අඩු කරලා ජනතාව අතරට ගෙනියන මේ වැඩපිළිවෙලක් අපි සකස් කරන්න ඕනේ. ඒක අපි මුදල් අමාත්‍යයට යෝජනාවක් විදිහට ලබා දෙන්න. කැමතියි දැන් ඔබතුමා මුදල් අමාත්‍යාංශයේ පැත්තේ ඉන්න කෙනෙක්. එතකොට ණයක් ගන්න යනකොට එපා වෙනවා වගේම ණය ගෙවන්න බැරි වෙලත් එපා වෙනවා කියලා හිතා ගන්න.
අවසාන ජීවිතින් සමගන්න දිවිනසාගන්න ඉදිරි දිවිනසාගත්තද මේ ජීවිතවල වගේ යන චන්ද්‍ර මහත්තයා දැන් ඔබතුමා කීපතාවක් උත්සාහ කරා මෙතන සම්බන්ධ එක තමයි මේ බැංකු සම්බන්ධ ප්‍රශ්නේදී ජනතාවගේ අසීමිත ආශාවක් තියෙනවා මේ තාම කෙටි කාලයකදී ලොකු ධනවතෙක් වීම. මෙහෙම වෙන්න ගිහිල්ලා අමාරු වෙන්න මිනිස්සු අනන්තවත් ඉන්න රටේ. අනිත් පැත්තෙන් මේ බැංකු වගේ ආයතන බලනවා මේ ඊටාම කෙටි කාලෙකින් තමන්ගේ ලාභ සීමාව ඉහළ දාගන්න. මේ ෂණික අර කෙසෙල් කනකට මේ වහ ගහලා ඉදවනවා වගේ මේ වේගයෙන් දවසින් මේ ආයතන දියුණු කරගන්න. හැබැයි මේවා කොහෙද නියාමනය වෙන්නේ? කොහෙද හසු වෙන්නේ? මොකක්ද නීතිය? දැන් අපි පොල් ගෙඩියක් කඩපු මිනිහ අරන් හිරේ දානවා. මේ හාල්ස් හුන්ඩු හොරකම් කරපු මිනිහා මේ රටේ උසාවි ගෙනහිල්ලා තියෙනවා. හැබැයි මේ මහා විශාල හොරු අමුවේ සාහසික ලෙස මිනිස්සු මරලා දානවා. තව ඉන්නවා මේවා උස්සන්න කණ්ඩායම් හදලා මේවා ඇවිල්ලා පුංචි පාතාල රාජ්‍ය සමාවෙන්න. ඔව් ඒ අපේ විග්‍රහය අනුව මේවා පුංචි පාතාල අනුග්‍රහය යටතේ තියෙන. ඒක නිල වශයෙන් දැන් ඇයි මේවා අර මහා මංකොල්ල වලට අනුග්‍රහය ලබා දීමක් නෙමෙයි. ඇයි ඒවා නීතියෙන් නියාමනය කරන්න බැරි? නීති නැද්ද? ශක්තිමත් නැද්ද? මෙහෙමයි. දැන් ඔය අපේ ලංකාවේ තිබෙන කල්බදු මූල්‍ය පනතයි කුලිසින්නක් කර නීතියයි. ඔය දෙකම අනිවාර්යයෙන්ම යාවත් කාලීන විය යුතු නීති දෙකක්. මට මේකට කෙටි උත්තරයක් දෙන්න. මොකද මගේ ප්‍රධාන මාතෘකාව ඇතුලේ මේ අලුත් රටක් හදන එකේ පාර්ලිමේන්තුවක් ඇතුලේ මේව සංවාදයට ගෙනෙන්න නිසා මම මේ පැහැදිලිව ඊටාම දැඩි ලෙස සංවාදයට ගත යුතු නීති දෙකක් තමයි ඔය කාරණා දෙක. කල්බදු මූල්‍ය කරන පනත සහ කුලිසින්නක් කර නීතිය. ඔය දෙකෙන්ම ආයතන වලට ඒ කියන්නේ මූල්‍ය සමාගම් වලට ඊටාම ප්‍රබල අයිතිවාසිකම් බලතල දීලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය ජනතාවත් දැනගත යුතුයි තමන්ට තියෙන අයිතිවාසිකම් ටික මොකක්ද කියලා. ඒ කියන්නේ සරලව ගත්තොත් එහෙම තමන් ලීසින් වාරික වලින් අපි 170කට 75කට වැඩි ප්‍රමාණයක් ගෙවලා තියෙනවා නම් ඒගොල්ලෝ අධිකරණ අවසරයක් ගන්න නැතුව මේ වාහනේ සීස් කරන්න බෑ. හැබැයි ওই කාරණේ සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. එතකොට මොකද අපිට දැන් මගෙත් කලින් වාහනේ ලීසින් එකක් තිබ්බා. අපිට පෙන්වන්නේ නැහැ ප්‍රියන්ත මහත්මයා කිසිම තැනක කොන්දේසිරි කියලා දෙන්නෙත් නැහැ මොකක්වත් නැහැ මෙතන අස්සම් කරන කියනවා අපි අස්සම් කරගෙන යනවා වාහනේ ගන්න තියෙන අදිසිය ඉංග්‍රීසි භාෂාවෙන් පුංචි අකුරෙන් තියෙනවා තාම පුංචි අකුරෙන් තියෙන්නේ අපිට කාර්යයක් කරා යනුන කියව ගන්න අපිටවත් තේරෙන්නේ නැහැ ඒවා වෙන ඇග්‍රීමන්ට් කියලා අස්සම් කරන අස්සම් 5ක් 10ක් ගන්න මොනවද කියලා අපි දන්නේ ඇගිල්ල තියෙන තැන් වල පෙන්නන් යනවා ඔය ක්‍රමය වෙනස් විය යුතුයි ඒකත් එක්කම දැන් ප්‍රියන්ත මහත්මයා ඊටාම හොඳ තැනකට මාතෘකාව ගෙනාවා මේ මහ බැංකුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැන් මහ බැංකුවට කියන්න පුළුවන් නම් අපි පත්තරේ දැම්මා අපි ඕක දැනුවත් කරා ඔය ආයතනයේ සල්ලි දාන්න එපා කියලා ඒගොල්ලන්ට අත හොද ගන්න පුළුවන් නම් එහෙම මහ බැංකුවක් වැඩක් නැහැනේ මම මේ කියන්නේ මහ බැංකුවට එහෙව නියාමනය කරන්න මම දන්න තරමින් මහ බැංකුවට නියාමනය කරන්න නීති නැහැ ඒගොල්ලොන්ට ඒක නියාමනය කරන්න පුළුවන් එක්තරා සීමාවකට විතරයි දැන් ඒගොල්ලන්ට ඕක තේරෙන්න ගෝල්ඩන්ගේ කඩන් වෙන්නන් ඉන්න ඕනේ නැහනේ ඊටේ කඩන් වෙන්නන් ඉන්න ඕනේ නැහනේ ද ෆිනන්ස් එක වෙන්නන් ඉන්න ඕනේ නැහනේ එතකොට ඒගොල්ලොන්ට ඕක තේරෙන්න ඔච්චර කාලයක් ගියා නම් ඔතන ඉන්නේ ආර්ථික විද්‍යාවේ කෙලපැමිණි කට්ටිය වෙන්න බෑ. ඒගොල්ලන්ට ওই නීති ටික වෙනස් කරගන්න ඕන නම් ඒගොල්ලෝ ඊටාම ඍජුව ඒක දන්නන්න ඕනේ. එක්කෝ නීතිපති දෙපාර්තමේන්තුවට හරි නීති කුඩුම්පත් සම්පාදක මණ්ඩලයට හරි පාර්ලිමේන්තුවට හරි නැත්නම් තමන්ගේ ප්‍රධාන විෂය භාර අමාත්‍යවරු හරි එහෙම නැත්නම් තමන්ගේ වෘත්තීය සමිතිය තියෙනවා ඒව හරි දන්නන්න ඕනේ. අපිට දෙයනේ කරුණාකරලා මේ නීති ටික හදලා දෙන්න කියලා. දෙතර පරණ එක දැන් ඔබතුමාගේ කෙටි ප්‍රශ්නයක් උත්තරයක් ඕනේ. දැන් මේ ඔක්කොම පහුගේ කාලේ ඉතාම සාහසික ලෙස වර්ධනය වුණා කිව්වොත් ඒක මම හිතන්නේ නිවැරදි. ඒ කියන්නේ මේ මංකොල්ලා කරුවා වෘත්තීමේ හැටියට මංකොල්ලා කෑම ස්ථාවර වුණා. පාතාලේ බන්ධනාගාරයේ රැඳවිය ඒ ආස්ත දූෂිත ඇතැම් කිව්ව ආරක්ෂකාංශයයි දැන් කෙනෙක් මේ අපි දන්නවා ගමේ මිනිහෙකුට තියෙන ආයුධ උදැල්ල. නමුත් මේ තවත් අයට තියෙන ආයුධය තුවක්කුව. දැන් මේ උදළු ගන්න මිනිස්සු රූපවාහිනිය තිරෙන් බලාගෙන ඉන්නේ මේ පාතාලේ මිනිමෙරුන් ටිකනේ. ඒතකොට දැන් මේවා නිකන් රාජ්‍ය අනුග්‍රහයට වැදුනා වගේනේ තියෙන්නේ. බැලුව බැලමට මේ පොඩි අනුග්‍රහක දායකත්වයක් අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනේ හැම ආණ්ඩුවක්ම සහ පාලකයෙක්. පැහැදිලි. හැබැයි මේ අලුතෙන් හදන පාර්ලිමේන්තුව හදන්නේ පරණ කවුල් නිසානේ. ඔව්. දැන් එතකොට එතෙන්ට අපි ඇතුළත් කරගන්න ඕන විධිවිධාන මොනවද අවශ්‍ය දේවල් සම්පාදනය කරගන්න ජනතාව කල්පනා කරන්න මොනවද දේවල්? ඔව් පැහැදිලිවම දැන් ඔය අපි මෙතෙක් කරපු සාකච්ඡාව ඇතුලේ විශේෂයෙන්ම ඔය මේ දවස්වල දැනිච්ච ප්‍රශ්න ටිකට අදාළ නීති ටික අනිවාර්යයෙන්ම ඍජුව කඩිනමින්ම හැදෙන්න ඕනේ. අපි ඕකට දැන් අපි කියනවනේ දැන් ඔබතුමා නිතරම කතා කරන දෙයක් තමයි මේ ඊටාම කෙටියෙන්ම තියෙන විෂන් එක තමයි නිවන කියලා ඔබතුමා කියන්නේ. ඒ කියන්නේ බුද්ධ ධර්මයේ තියෙන. හැබැයි ඒකට යන්න තියෙන මිෂන් එක හරි සංකීර්ණයි කියලා ඔබතුමා කියලා තියෙනවානේ. අපි පෞද්ගලික හම්බුනම කියන දෙයක් නෝක.
එතකොට ඒ වගේ තමයි අපි අපේ දර්ශනයක් තියෙනවා නම් 2025 වෙනකොට මෙන්න මේ නීති ටික හැදෙන්න ඕනේ. මෙන්න මේ කාලරාමය ඇතුළේ මේ ටික හැදෙන්න ඕනේ. දැන් ඕක මට හිතෙනවා වර්තමාන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හරහා ඕක අපිට කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද හේතුව මම එහෙම කියන්නේ වෙන දෙයකට නෙවෙයි. දැන් ඔය කොරෝනා COVID-19 කතන්දරෙත් එක්ක මිනිස්සු ඔක්කොම එකට එකතු වුණා අපිට මේක ගොඩ දාගන්න පුළුවන් මේ යන ක්‍රමවේදය ඇතුලේ. ඔබතුමාට මතකද දන්නේ දැන් පහුගිය කාලේ දැන් මාස 3ක් 4ක්ම මැතිවරණ තිබෙත් නැහැ පාර්ලිමේන්තු තිබෙත් නැහැ මොකක්වත් තිබෙන්නේ නැහැ. හැබැයි මිනිස්සුන්ගේ පොඩි මතයක් තිබ්බා පාර්ලිමේන්තු අපිට නැතක් කමක් නැහැ. වැඩ ටික වෙනවනේ කියලා. කඩේ වහලා තිබ්බට කමක් නැහැ අපිට ජීවත් වෙලා ඉන්න. එතන පුළුවන් නේ. එහෙම දෙයක් ආවේ ඒ කෙටි කාලීන ක්‍රමවේදය ඇතුලේ ක්‍රියාත්මක දේවල් එක්ක. මම මේක ආයයි කියන්නේ මේක රතු කණ්ණාඩි දාගෙන බලන්න එපා කොළ කණ්ණාඩි දාගෙන බලන්න එපා. එහෙම නෙවෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ අපි රටක් විදිහට ලෝකේ තියෙන අනෙක් රටවල් එක්ක අපි පොඩි ආදර්ශයක් දීලා තියෙනවා. සමහරු කියනවා මේ ඉලෙක්ෂන් එක විතරක් වෙනකන් විතරයි ඊට පස්සේ තව තැනින් තැන කොරෝනා මතුවේ. ඒ වගේ අර පල්ලෙහා මට්ටමේ හිතන මිනිස්සු කොට්ටාසෙකුත් ඉන්නවා. ඉතින් අපිට හැමෝම එක වගේ හිතන්න බෑනේ ගමේක මහත්මයා. මම මිනි පෙට්ටි ඕඩර් කරා කියලා කිව්වා හරියට ප්‍රමාණයක් බොඩි බෑග්ස් ගෙනාවා කියලා කිව්වා. ඒ වගේ අර අපි මේක මිනිසුත් එක්කනේ මේ ගනුදෙනු කරගෙන යන්නේ. එතකොට මම මේ කියන්නේ දැන් ඊයේ පත්තරේ තිබ්බා ලබන අවුරුද්ද වෙනකොට ලුණු සංස්ථාවේ ලාභ පෙන්නුවේ නැත්තම් ඒ ප්‍රධාන කට්ටියට ගෙදර යන්න වෙයි කියලා අදහසක් තිබ්බා. මොකද හේතුව දැන් ওই පහුගිය අවුරුදු දෙක තුනේම දිගින් දිගටම ලාභ ලබලා. දැන් රට වටේම මුහුද තියාගෙන මේ ලුණු ටිකක් පිටරටින් ගේන්න වෙනවනම් ඉතින් අපි ජාතියක් විතර කොහෙද ඉන්නේ? නේ වතුරත් අපි විකුණනවානේ. කොහොමද පාඩු වෙන්නේ? ඒක තමයි. ඔව් අතර වටේ මුහුද නෑ නෑ දැන් මම මෙතුමෙන් අහන්න මුදල් අමාත්‍යාංශ සමග ප්‍රශ්නයක් දැන් ඇත්තටම දැන් ඔබතුමා කිව්ව තැනින් මම ඉස්සරහට ගෙනියන ප්‍රශ්නේ මෙතෙන්ද ගන්නෙ. දැන් රටක දැක්මක් හදාගෙන දැක්මට අවශ්‍ය අර කලින් කිව්ව කතාවට දූත මෙහෙවරක් හදාගෙන ඒ වැඩේ කරන්න නැත්නම් ඒක බැයි නම් ඒක බෑ කියන එක යන්න කියන එක හරිද නැද්ද කියන එක ප්‍රශ්නේ තියෙන. දැන් ඇත්තටම ඔය කියන ආර්ථික අවපාතය මේ කියන කඩාවැටීම ජය ගැනීම සඳහා මේ වැඩපිළිවෙලක් තියෙනවද? ඒක දැන් අපි දන්නවා දේශපාලන කතා ගොඩක් තිබුණා. මේක දැන් ඔබතුමා වෙන දර්ශනයක් වෙන කෝණයකින් අපේ මාධ්‍ය ජාලය හා සම්බන්ධ වෙන නිසා අහන්නේ. කියන්නේ ඒ පක්ෂයට සම්බන්ධ කෙනෙක් හැටියට නෙවෙයි මම මේ ප්‍රශ්නය අහන්නේ. දැන් මේ දැක්ම තුළ අපිට ඇත්තටම මොකද තව දවසක බොහෝ ප්‍රශ්න කරන්න පුළුවන් මට මේ මෙතනදී. ඒ නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට මේක තුළ ජනතාවට විශ්වාසයක් දිනා ගන්න පුළුවන්ද? තහවුරු කරගන්න පුළුවන්ද? දැන් උන තත්ත්වයන් ටිකත් එක්ක අපිට මේ කැඩිච්ච බිදිච්ච වැටිච්ච රට ආපහු ඔසවා තබන්න මේ පාර්ලිමේන්තුවෙන් අපේක්ෂිත පාර්ලිමේන්තුවෙන් පුළුවන් වෙයි කියලා ඔබ හිතනවා? පුළුවන් කියලා. හැබැයි 3-2ත් එක්ක මම මේ කියන්නේ. ඒක ගැනීමේ අවධානමක් නැද්ද? නෑ මෙහෙමයි 3-2ක් කියන එකේ ලොකු විශ්වාසයක් අපිට නෑ මේ තියෙන දේශපාලන රටාවත් එක්ක. නමුත් අපි දන්නවා අපිට බහුතරයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන අපේ ජනතාව මේ වෙනකොට තේරුම් අරගෙන 3-2ක් ඒ බලය ලබා දෙන්න කටයුතු කරයි කියලා. නමුත් එහෙම ලොකු මේකක අපි නැහැ. නමුත් විශේෂයෙන්ම අපිට ඔය කියන ප්‍රශ්නෙට උත්තරේ කිව්වොත් ඔව්. මේක කරන්න පුළුවන්. ආර්ථික ජයග්‍රහණය සලස්මක් තියෙනවා. සලස්මක් තියෙනවා. ඒ කියන්නේ දැන් මම කියන්නේ ඇතුළේ ප්‍රශ්නයක් අහන්නේ. දැන්ට මාධ්‍යයට දැන් බොහෝ අය කියන්නේ මේ මාධ්‍ය සංදර්ශන ටිකක් පවත්වනවද මන් දන්නේ නැහැ මේ කියන කාරණේ. එතකොට දැන් අපි දන්නේ නැහැනේ එළියට එන්නේ ටිකයිනේ. ඇතුළේ එහෙම තියෙනවද දන්නේ නැහැ. ඔබට කේලිතරව කරන්න තැනක් තියෙනවා නම් නෑ අපිට එහෙම ගැඹුරු සංවාදයක් තියෙනවා. මේ සංවාදයේ කෑලි කෑලි තමයි මේ මාධ්‍යයෙන් එන්නේ කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන් නම් අපිට ඒක ජනගත කරන්න පුළුවන්. නෑ ඇත්තටම මේ අපේ දැන් ඔබතුමා ඔය අහන ප්‍රශ්නේ අපි ප්‍රායෝගිකව මේ දවස්වල ක්‍රියාත්මක කරගෙන යනවා රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මැතිවරණ රැස්වීම නෙවෙයි මම යන්නේ යටි සැලැස්ම. දැන් ඔබතුමා දැක්ක පහුගිය කාලේ මම කලිමුත් කතා කරා අපේ රටේ වැවෙන ගොඩක් දේවල් අපි පිටරටින් ගේනවා. පහුගිය කාලේ අපි ඒ ගේන ධාන්‍ය වර්ග 16ක් පිටරටින් ගේනක නැවැත්තුවා. දැන් බලන්න අපේ රටේ මේ ටික වැවෙනවා. දැන් එතකොට මේවා ගේන්න විශාල ධනස්කන්ධයක් අපි පිටරටට යවනවා. ඒ යවන එකත් එක්ක අපේ රටේ සල්ලි එළියට යනවා. හැබැයි දැන් කහ විශේෂයෙන්ම කහ වවන්න ගොවියෝ හුරු වෙලා. දැන් අපේ රටට මේ කෝමාරිකා පානයත් පිටරටින් ගේනවා. හැබැයි අපේ රට බොහොම ලස්සනට කෝමාරිකා වැවෙන රටක්. ඒතර කෝමාරිකා පානේ අපි පිටරටින් ගේන්න ඕනේ අපිට පුළුවන් පිටරට යන්න. දැන් පහුගිය කාලේ අර පැණිකොමඩු ප්‍රශ්නයක් ඇවිල්ලා ඒ වෙලාවේ කර්මාන්ත ශාලාවක් ඇරලා ඒ කර්මාන්ත ශාලාවට ඒක බාර දුන්නා. පස්සේ ඒ කර්මාන්ත ශාලාව වපසරිය වැඩි කරාට පස්සේ අපිට දැන් ඒ කර්මාන්ත ශාලා ගම්වලට ගිහලා ගොවියෝ දැනුවත් කරලා ඒක වවන මට්ටමට ගෙනල්ලා. ඒකට මම දකින එකම දේ තමයි
අපේ රටේ එක පැත්තකින් කෘෂිකර්මාන්තයෙන් සංවර්ධනය කරන්න ඕනි වැඩපිළිවෙල මේනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම තුළ තියෙනවා. ඒ වගේම කාර්මීකරණය කරන්න. අපි අලුතෙන් ආයෝජන කලාප බිහි කරනවා වගේම තියෙන ආයෝජන කලාප වලට ආයෝජකයෝ ගෙන්න ගන්න, ආයෝජකයන්ට සහන දෙන්න විශාල වැඩපිළිවෙලක් රජයේ මේ වෙනකොට තියෙනවා. මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සාමාන්‍යයෙන් අපි දකින ඒ නායකයා ඇත්තටම පැට්‍රිකල්. ඒ නායකයා හැම වෙලාවෙදිම මොනවා හරි දෙයක් කියන්නේ විසන්නයක් එයා ළඟ තියාගෙන. එයා ළඟ මොනවා හරි ඒකට විසඳුමක් තියාගෙන. එහෙම නැතුව එයා කවදාවත් ඇවිල්ලා මාධ්‍ය ඉස්සර බොරු සංදර්ශන දාන කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම දන්නවා මේ ආර්ථිකය අවුරුදු 2-3ක් ඇතුළත අපිට මට්ටමකට ගේන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ රටේ මම දකින්න දේ තමයි අපිට ඇත්තටම මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් හොඳම ක්‍රමවේදය තමයි සංචාරක කර්මාන්තය. සංචාරක කර්මාන්තය පහුගිය කාලේ මේ පාස්කු ප්‍රහාරයත් එක්ක ලොකු පසුබෑමකට ලක් වුණා වගේම මේ කොරෝනා ව්‍යසනයත් එක්කත් මේක පසුබෑමකට ලක් වුණා. හැබැයි අපි දැන් මේ වෙනකොට අපිට දැන් ඇතුළේ ඉඳලා කරන්න පුළුවන් දේවල් ටික කරන්න පුළුවන් සංචාරක කර්මාන්තය දියුණු කරන්න. සංචාරක මණ්ඩලය ඒ අදාළ අංශ ශ්‍රී ලංකන් ගුවන් සමාගම එකතු වෙලා මේ වෙනකොට දෙවන්ත වැඩපිළිවෙල රට තුල සංචාරක කර්මාන්තය දියුණු කරන්න ක්‍රියාත්මක වෙනවා. පාඩු ලබනවයි කියන ආයතන සම්බන්ධව ප්‍රතිපත්තියක් ගන්නවා. දැන් දිගින් තිබ්බේ දැන් එක්තරා කාල සීමාවලදී රාජ්‍ය බැංකු පාඩු ලැබුවොත් මේවා පෞද්ගලිකරණය. පාඩු ලබන ආයතන පුද්ගලික සමාගම් වලට විකුණා දෙන්නේ. හැම ආණ්ඩුවකම තිබුණු ලක්ෂයකට දැන් මේ අපි කියමු ගුවන් සමාගම හෝ කුසියම් සමාගම් ටිකක් තියෙනවා. මේවා පාඩු ලබන්න බෑ. පාඩු ලබනවා කියලා කියන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් දාන්න ඕන එතෙන්ට. ඒකට රජයේ මුදල් වැය කරලා වෙනත් දෙයක් නඩත්තු කරන්න බෑ. ඒක රජයේ ආර්ථික දුර්වල වෙනවා. ජාතික ආර්ථික. ඉතින් මේවට වැඩිපිළිවෙලක් තිරසාර වැඩිපිළිවෙලක් සකස් කරමින් තිබෙනවාද? සංවාදයක් තියෙනවාද? ඊට විද්‍යුතුන් සහභාගී කරගන්නවද? විද්‍යුතුන් සහභාගී කරගන්නවා. මේ වෙලාවේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා අවශ්‍ය හැම ආයතනයක්ම ශක්තිමත්ව දුවන්න අවශ්‍ය වැඩපිළිවෙල ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂයෙන්ම ලාභදායී කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න එතුමා විද්වත් කමිටුවක් මේ වෙනකොට පත් කරලා තියෙනවා. ඔව්. ඒ වගේම එතුමා කියන කාරණයක් එතුමා නෙවෙයි ඕනෑම සාධාරණ නායකයෙක් කිව යුතු කාරණයක්. ඕනම කෙනෙක් එයාට ඒ වැඩේ බැරි නම් එයා ඉල්ලාස් වෙන්න ඕනේ. එයා අනිත් එක්කෙනාට කියනවා නම් ඔයාට මේ වැඩේ බැයි නම් ඔයා යන්න කියලා. මේකෙන් හොඳ කෝකද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. හැමෝම තේරුම් ගන්න ඕනේ මේ නොහැකියාවෙන් ඉන්න ඕනේ නැහැ. රටේ අනාගතයට කරන අපරාධයක් මේක. අපි ඇමතුමක් තියෙනවා අරගෙන මෙයන් ආයිබෝන් අපිට. ආයිබෝන් මේ විද්වත් මණ්ඩලයට අවසරයි. සරත් මහත්මයා කඩවල ගෙදරේ. ඔව්. මහත්මයා මම අහන්නේ මේ අර විෂන් එකේ ප්‍රශ්නේ අහන්නේ දැන් මේ මම අහන්නේ මේ පාක්ෂික වශයෙන් නෙමෙයි මම අහන්නේ මේ දර්ශනයක් වශයෙන් අහන්නේ මේ ළඟදී මේ එක්තරා නාලිකාවක තිබුණා මේ ජනතාව මිනිත්තු පෙරමුණයි මේ පෙරටුගාමී පක්ෂේ සාකච්ඡාවක් මේ මාධ්‍ය මෙහෙව්වේ. ඉතින් අහපු ප්‍රශ්නයක් තමයි මේ අරගලයක් නැතුව මේ ආණ්ඩුව වලින් මේ ප්‍රශ්නයකට උත්තරයක් හම්බෙන්නේ නැහැ කියලා. ඒකට ඒගොල්ලෝ දුන්න උදාහරණය තමයි මේ දකුණේ හෙදියෝ මේ අධිකාල දීමන නොදීම නිසා මේ ආණ්ඩුව ඒකට ප්‍රතිචාරයක් දක්වලා තිබුණේ නැහැ. හැබැයි පෙරටුගාමී පක්ෂයයි ඒ කට්ටිය එකතු වෙලා කරපු විරෝධාවේ පස්සේ ආණ්ඩුවට තමයි ඇස්කම් ඇරලා තියෙන්නේ. මම මේ නීතිඥ මහත්තයන් අහනම් මේ ජනාධිපති බලතල වැඩි කිරීමෙන් ඉදිරියේදී මේ රටේ ජනතාවට උද්ඝෝෂණ අරගල කිරීම සීමා කිරීමේ වැඩපිළිවෙලක් වෙයිද කියන එක අහනවා. මොකද කොච්චර ආණ්ඩු බලයම ජේ.ආර්. ජානතරගේ ආණ්ඩු වෙන්නේ මේ ජනාධිපතිකම ඇති කෙරුවේ. දැන් ඔබතුමාලා කර උඩ තියාගෙන මේක යන්නේ. දැන් එදා අපි දේශපාලනයේ ඔකට විරුද්ධ වුණා මැතිරික ආණ්ඩුව ගන්න වෙලාව. හැබැයි ඒවා තේරෙම කියලා දැන් කන පිට පෙරලා දැන් හොඳ කියන තත්ත්වෙට ඔබතුමාලා දැන් ඇවිල්ලා තියෙනවා. ඔක අර දෙපැත්තේ ප්‍රශ්නේ එන්නේ. ඉතින් අපි අහන්නේ දැන් එහෙම එකපාරට වෙනස් වීම තුල අර මිනිසුන්ගේ අරගල විරෝධව දෙවුන්දර තුලින් පැහැදිලි බොහොම පැහැදිලි සත් මහත්තයාගේ ප්‍රශ්නේ අපි බැලනවා. සාමාන්‍යයෙන් මිනිස්සු අරගලය කියන්නේ දේශපාලනිකෝ කියන්නේ තමන්ට දිනාගත යුද්ධයක් තියෙනවා. දිනා ගැනීම සාමාන්‍යයෙන් කියන්නේ අඬන්න ඕන කිරීරෙන්න කියන කතාවක් තියෙනවානේ. අපි ඒ සම්බන්ධව ඔබට උත්තරේ ලැබෙයි මේ විරාමයෙන් අනතුරු. අපි ගිහින් යන අවසන් විරාමයට. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ
තා මුණුසුම් සංවාදයක් බවට පත් වුණාද බොහෝ දෙනෙක් උත්සාහ කරා අපිට සජීවීව සම්බන්ධ වෙන්න. මුහුණ පොත ඔස්සේ සජීවීව ඔබ අපිට බොහෝ අදහස් දක්වනවා. අපේ නිෂ්පාදකතුමන්ගෙන් බොහොම ඉල්ලනවා ඉදිරියේදී ඔවුන් දක්වන ප්‍රතිචාර අපේ තිරේ අපිට දක්නට ලැබෙයි කියලා. වැඩසටහන පිළිබඳව මම හිතන්නේ හොඳ උත්තර අපිට ලැබෙවි. ඇතැම් අය අපිට මේ වෙනකොට විවිධ අදහස් දක්වමින් තිබෙනවා. අපි ළඟට සියල්ල ලැබෙනවා. බොහොම ස්තුතියි ඔබ මුහුණ පොත ඔස්සේ ඔබ අපිව සම්බන්ධ වෙන කණ්ඩායමටත් අපි අලුත් කණ්ඩායමක් අපේ. දැන් මේ 066 22 83 68 69 ඔබට විවෘත කරලා තිබුණා. චන්දන මහත්මයා දැන් අවසානයේ සරත් මහත්මයා මම හිතන්නේ සම්බන්ධ වුණේ. දැන් කෙසේම් වාමාංශික දේශපාලන දෘෂ්ටියකින් බලනකොට දැන් අරගලයක් තියෙන්න ඕනේ කෙනෙකුට ජයග්‍රහණයක් ලබන්න. ඔව්. අඩු ගානේ පීඩිත පන්තියේ ප්‍රශ්නය හැමතැනම නියෝජනය කරන්න පීඩිතයා විසින් තමන්ගේ හඬ ඉහළට ගෙනියනවා. එතකොට තමයි රජයක කණ්ඩායමක මේ අපි කියනවා ඇරිලා ආපහු එයාගේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න. මේක ඇත්ත කාරණයක් හැටියට අපේ වගේ නාරකියෝ කාරණේ. ජනාධිපතිගේ බලතල වැඩ කරනකොට මේ මර්ධනය කියන එක ආණ්ඩුවල තිබුණා. මැරුවා, හැංගුවා, ඒවයි කතන්දර තියෙනවනේ. විනාශ කරා නිතරම මේ සමහර විට අරගලය කියන එක දිය කරලා දැම්මා. විවිධ ක්‍රමවලදී. දැන් මේකට ඔබේ අදහස කෙටි අදහසක් දෙන්න අපිට. ඔව් කෙටි අදහසක් කියලා කියන්නේ දැන් ඕක අපි ඉතිහාසෙ ඉඳලා පිළි අරගෙනක් තියෙනවා. ඒ හින්දාම තමයි ලංකාවේ පැරණිතම නීතියක් විදිහට වෘත්තීය සමිති ආඥා පනත. ඒක ආඥා පනතක් ඒක. වෘත්තීය සමිති ආඥා පනත පිළිටවන්නේ ඔය කාරණේ හින්දා. එතකොට අද වර්තමානයේ තියෙන ගැටලුව තමයි මේ කරන හැම වැඩ වර්ජනයේම වැඩ වර්ජනයක් කරනවා කියන එක මූලික අයිතියක් නෙවෙයි. ඒක වෘත්තීය සමිති ආඥා පනත අනුව එන අයිතිවාසිකමක්. හැබැයි වැඩ වර්ජනයක් කරනකොට වෘත්තීය සමිති ආඥා පනතේ තියෙන ප්‍රතිපාදන අනුවද මේක කරන්නේ. සැබවින්ම වෘත්තිකයාට තියෙන ගැටලුවක් හින්දා මේක කරන්නේ. එහෙම නැත්නම් ඒක ඇතුලේ වෙනත් පක්ෂයකට තියෙන දේශපාලන න්‍යායපත්‍රයක්ද මේ ඉලෙඩ එන්නේ කියන කාරණේත් අපි පොඩ්ඩක් විමසලා බලන්න වෙනවා. ඒ මහත්මයා කිව්වා අපි මේ විධායක ජනාධිපති ක්‍රමයේ කර උඩ තියාගෙන යනවද වගේ අදහසක්. අපි පැහැදිලිව මේ විධායක ජනාධිපති ක්‍රමයේ කර උඩ තියාගෙන යන්නේ නැහැ. එක තැනකට එනකම් මේ රට ගෙනල්ලා ඊට පස්සේ අපිට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුලේ මීට වඩා සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට බලතල තියෙන තැනකට එනවට අපි කැමතියි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට දැඩි ආර්ථික හැකියාවක් ආර්ථික ශක්තියක් නැතුව අපි ස්විට්සර්ලන්තයේ තියෙන ආදර්ශයක් අපිට ගන්න බෑ. අපිට කැනඩාවේ තියෙන ආදර්ශයක් අපිට ගන්න බෑ. අපිට සිංගප්පූරුවේ තියෙන ආදර්ශයක් අපිට ගන්න බෑ. ඒකෝට ඒක නිසා අපි මේ කියන්නේ රටක් දියුණු වෙන්න නම් අනිවාර්යයෙන්ම ඊටාම හොඳ නිෂ්පාදන ක්‍රියාවලියක් රට ඇතුලේ වෙන්න වෙනවා. නිෂ්පාදන ආර්ථිකයකට අපි යන්නේ නැතුව අපිට මේ රට ගොඩ ගන්න අමාරුයි. අපි මේ කියන්නේ එතෙන්ට යනකම් ඊටාම ප්‍රබල තීන්දුව අරගෙන මේ රට යා යුතුයි කියන කාරණේ විතරයි මම මේ කියන්නේ. දැන් ඊතුමා මතු කරපු ඊළඟ කාරණේ විධායක ජනාධිපතිවරයාගේ බලතල වැඩි වෙන්න මේ මර්ධනකාරී පිළිවෙතක් එයිද නැද්ද කියන කාරණේ. හැබැයි ව්‍යවස්ථාවේ යම් ප්‍රතිපාදන අපිට තිබෙනවා. විධායක ජනාධිපතිවරයාට තියෙන බලතල වුණත් එක්තරා මට්ටමකට අපිට තුලනය කරගැනීමේ හැකියාව තියෙනවා. අපේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් එහෙම සම්පූර්ණයෙන්ම විධායකයට සියලු බලතල ටික පවරලා නැහැ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවට පුළුවන් විධායකය පාලනය කරන්න, විධායකයට පුළුවන් පාර්ලිමේන්තුව පාලනය කරන්න, අධිකරණයට පුළුවන් මේ ආයතන දෙකම එක්තරා මට්ටමකට පාලනය කරන්න. අපි ඕකට තමයි කියන්නේ චෙක් ඇන්ඩ් බැලන්ස් සිස්ටම් එකක් කියලා. සංවරණ සහ තුලන පාලන ක්‍රමයක්. ඒතකොට මේක ඇතුළේදී අර ඕනම කෙනෙකුට මතවාදයක් ඉදිරිපත් කරන්න පුළුවන්. රයිට්. එහෙනම් මෙයාට වැඩිපුර බලය හම්බුනොත් මෙයාට මේ වගේ මර්ධනයකට ලක් කරයි. එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ඒක පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇතුළේ දුනත් සිද්ධ වෙන්න පුළුවන්. නෑ දැන් එතකොට එතුමාගේ ප්‍රශ්නය තමයි දැන් මාව නිවැරදි කරන්න මා නීතිඥයෙක් නොවන නිසා මේ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක් තියෙනවනේ. ඒ කියන්නේ තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවද කියන ප්‍රශ්නේ. එතකොට කිසියම් ආකාරයක ඔය කියන විධායක බලතල ප්‍රසාරණය වීමෙන් අර කියන මූලික අයිතිවාසිකම් පුද්ගල පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් කප්පාදු වෙනවද කියන තැන විතරනේ මෙතන අපිට ඉතාල වැදගත් වෙන්නේ. ඒක එහෙම එක්ක අවදානමක් තියෙනවද? එහෙම එක්ක අවදානමක් තාම පැහැදිලිව පේන්නේ නම් අපිට නම් එහෙම පේන්න අවදානමක් නැහැ. මොකද තාම මූලික අයිතිවාසිකම් ටික එහෙම තියෙනවා. මූලික අයිතිවාසිකම් වලදීත් එක්තරා අපි දැනගත යුතුයි මූලික අයිතිවාසිකම් වලදීත් අපිට සීමා තියෙනවා. ඔව් දැන් චන්ද්‍ර මහත්තයා දැන් ඒක පැහැදිලි වෙනවා. මට සමා වෙන්න දැන් මේ පාර්ලිමේන්තුව අවශ්‍ය වෙන්නේ ඇයි කියන කතාවේදී අපිට දැන් තව පොඩි විවේචනයක් එළියේ පොඩි කසුකුසුවක් තියෙනවා. කොමසාරිස්වරයා දැන් මේ සෞඛ්‍ය උපදෙස් පතනවා. තාම කොවිඩ් අනතුර පහව ගිහිල්ලා නැහැ. අපි මේ මැතිවරණය කලෙලි දැකීමෙන් උනේ කොවිඩ් වලට තියෙන බය නැති වුණ එක විතරයි. කියන්නේ අපි දාපු මුඛාවරණය බෙල්ලට අවිල්ලා තියෙනවා. දැන් බෙල්ලෙන් ටිකක් ගැලවිලා තියෙනවා. ඒතකොට දැන් ආපහු මීටරේ දුර තියාගෙන අත් හොදගෙන මුඛාවර දාගෙන එහෙම පිළිවෙලට ඡන්දි දාන්න යන්නේ මොකටද? මේ රැස්වීම් වල ඉන්න සෙනග හැසිරීම සහ දිශාව දැක්කහම. ඒ කියන්නේ අපි බොහෝම වෙනම ප්ලාස්ටික් පොලිතින් එකතු කරලා ආපහු ඔක්කොම එක ලොරියකට ගිහලා එක මුණුට දානවා.
දැන් එහෙමනේ අපේ ඉතිහාසයේ තිබ්බ දේවල් පහුගිය කාලේ ඒවා ඔක්කොම විශ්වාසය බිඳුණා. දැන් මිනිස්සු තාම එතන ඉන්නවද? ඔය කියන නීති රකීද? දැන් මේ මැතිවරණයෙන් පූර්ව මැතිවරණ සමයේ මැතිවරණ සමය සහ පශ්චාත් මැතිවරණ සමය කියලා අපිට එනවා දැන් කීපයක්. ඒ වගේ මේ නීති ශක්තිමත් වෙයිද? ඔබතුමා ඒ කියන්නේ අපිට තියෙන නීතිය රකීද කියන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව දැන් අපි පහුගිය කාලේ තිබිච්ච විවිධ අවමංගල උත්සව ගැන කල්පනා කරලා බලනකොටත් ওই ප්‍රශ්න ආවනේ. එතකොට අපි මැද තැනකින්න වෘත්තිකයෝ විදියට අපි පැහැදිලිව වියෝජනය කරනවා. එහෙම වෙලා අපිට කියන්න බෑනේ අයියෝ මීටරේ පරිද්දේ තියන් යන්නේ නැත්නම් අයියෝ මාස්ක් දාන්න නැත්නම් කියලා කියන්න බෑ. දවස් ගණන් මේ අවමගුල් උත්සව තියපු ක්‍රමවේදයක් ඇතුලේ. ඒතර එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේක සාධනීය තත්ත්වය තමයි ගමගේ මහත්මයා මේ වෙනකොට වාසනාවකට සහ දැඩි කැපවීමක් ඇතුව මේක පාලනය කරපු හින්දා තාම රට ඇතුලෙන් පොකුරු පිටින් හම්බෙන්නේ නෑ දැන් කිසිම කොවිඩ් ආසාදිතෙක්. එතකොට දැන් කොවිඩ් ආසාදිත ඔක්කොම හම්බෙන්නේ විදේශ රටවලින් එන පුද්ගලයන්ගෙන් පමණයි. රෝගීන්. එතකොට 95% විතරම මේක ඉතාම දැඩි ලෙස පාලනය කරලා තියෙන්නේ විශේෂයෙන්ම මේ ගෝඨාභය මහත්මයා සහ මේ ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ සෞඛ්‍යාංශ එකතුලා කරපු මේ අති දැවන්ත ව්‍යාපෘතිය ඇතුලේ. එතකොට මේක ඇත්තටම අපිට නිවුස් එකක් බලලා අපි ගෙදර ගිහිල්ලා ඉන්න වගේ නෙවෙයි මේක ඇතුලේ සක්‍රියව දායක වෙන මිනිස්සු කරන කැපකිරීමත් එක්ක බලනකොට සමහර පුද්ගලෝ මගෙත් සම්යම්මන් සේවාදායක ඉන්නවා මේ ආයුධ හමුදාවට අනුබද්ධිත මාස 3-4න් ගෙදර එන්න දෙන්නේ නැහැ ඒගොල්ලොන්ට. එතකොට ඒගොල්ලන්ට පවුල් වල ප්‍රශ්න වෙනම අධිකරණ වල නඩු වලට එන්න විදිහක් නැහැ. එතකොට අපි වෙනම පෞද්ගලිකව ලිවිං වල ඒ අවසර ගන්න අවස්ථා තියෙනවා. එතකොට අපි නම් උදේ හවස ගෙදර යනවනේ. දෙයියනේ කියලා. නමුත් එහෙම දැඩි කැපවීමක් ඇතුව තමයි මේක පාලනය කරලා තියෙන්නේ. මම හිතන්නේ ගමගේ මහත්මයා දැන් මිනිස්සුන්ගේ විඥාණයට දැන් ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ අල්ලපු ගෙදරින් අපේ ගමෙන් කොවිඩ් ආසාදිතෙක් එන්නේ නැත්තම් ඔටෝමැටිකලි ඔයා කිව්වා වගේ ගමගේ මහත්මයා අර මාස්ක් එක බෙල්ලට වැටෙනවා. බෙල්ලට වැටෙනවා. ඒක ගැලවෙනවා. හරි? හැබැයි ඕකත් එක්ක අපි ඒකේ අදහසක් නෑ ආරයිට් අපි 100% මේක මේ ඉවර කරා නෑ දැන් එළියේ පොඩි කතාවක් තියෙනවා පාර්ලිමේන්තුව හදන්න යනකොට මෙහෙම නම් හැදුවෙන් පස්සේ කොහොමද කියලා. දැන් අපි කියන්නේ අපිට ඒ වගේ කතාවල පැටලෙන්න ඕනේ නෑ. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ තමයි අපෙන් විමසනවා මේ අපි මේ මාධ්‍යවේදීන් නිසා මේවා ප්‍රශ්න කරන්න කියලා. ඒකෝට දැන් මට මෙතුමා ළඟට පොඩි අවසරයක් දෙන්න යන්න. දැන් ප්‍රියන්ත මහත්මයා දැන් අපි දැන් බොහෝ අයගේ තියෙනවා මේක තමයි එක බලාපොරොත්තුවක්. එකක් තමයි සාම්ප්‍රදායික දේශපාලඥයෙක් නොවන කෙනෙක් බලේ ඉන්නවා. එයාට අවශ්‍ය කාර්ය මණ්ඩලය හදලා දෙන්න ඕනේ. අපි විදුහල්පතිතුමා තේරුවා පාසලේ එයාට අවශ්‍ය ගුරු මණ්ඩලය හදලා දෙන්න ඕනේ මේ පාසල ගෙනියන්න. එතකොට දැන් මේ ගුරු මණ්ඩලය හදන වැඩේ නෙමෙයි අපි අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍යද කියන්නේ විදුහල්පතිතුමාට පාසල් ගෙන යාම සඳහා කණ්ඩායමක් අවශ්‍යද? ගුරු භවතුන් ටිකක් අවශ්‍යද? දැන් මේකෙදී අපි අභියෝගයක් ලක් වෙන්නේ නැද්ද ඉදිරියේදී? දැන් මේ රටේ තියෙන ජනසංයුතිය සහ ජනානුපාතය අනුව අපිට මේ ව්‍යවස්ථාවේ හිර වෙන කැලලත් එක්ක මේ ආණ්ඩුව හදා ගැනීම සඳහා බලය ගැනීම සඳහා ඒ අදාළ නෛතික තත්ත්වයන් පූර්ණය කර ගැනීමට පෙර සිටියා වගේම අපට වෙනත් කුඩා කණ්ඩවල පක්ෂ ගන්න සිද්ධ වෙන්නේ නැද්ද? ඒ පක්ෂ එනකොට එන්නේ නිකම්ම නෙවෙයි. ඒ කට්ටියගේ ඉල්ලීම් එක්ක එන්නේ. එතකොට අපි එතනදී අසරණ වෙන්නේ නැද්ද? එතකොට අර ඡන්දේ දීපු මිනිස්සුන්ට මොකද වෙන්නේ? මම හැමදාම උනේ ඡන්දේ දීපු මිනිස්සයා අත පිහාගෙන උඩ බල්ලා සුසුම් හෙලපක විතරයි. අනේ ඒ කට්ටිය හොඳයි. දැන් මොකද මේකට අපිට දෙන්න පුළුවන් ප්‍රතිඥාව මොකක්ද? දැන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුල තියෙන කරුණු කාරණාත් එක්ක ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමක් උතන කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ගොඩක්ම. එතකොට දැන් ඒ ජනාධිපතිවරයාට වැඩ කරගෙන යන්න පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කරනවා නම් තමයි එතන ගැටලුව තියෙන්නේ. එතකොට දැන් මෙතන මේ ව්‍යවස්ථාවේ වැඩිපුර බලතල තියෙන අග්‍රාමාත්‍යවරයාට. මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. එතකොට අපිට 3-2ක් අරගෙන මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනි කියන තැන අපි ඉන්නවා. හැබැයි අපිට 3-2ක් මේ ඡන්දෙදී අපිට ගන්න බැරි වුණොත් අපි ප්‍රතිපත්ති මේ වශයෙන් දැනට අපි ඉන්නවා මේ ක්‍රමයේ ඔස්සේ අපි මේක ක්‍රියාත්මක කරගෙන යනවා කියලා. මොකද අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට බාධා නොකරන මේක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මේ ගැටලුවට විසඳුමක් එතන තියෙනවා. මොකද අගමැතිවරයයි ජනාධිපතිවරයයි ගැටෙන්න ගත්තොත් තමයි ව්‍යවස්ථාවේ ගැටලුව එන්නේ. ඒ නිසා මම 100%ක්ම විශ්වාස කරනවා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මෙතෙන්දි ගැටෙන්නේ නැහැ. ඒ නිසා අපිට අර ව්‍යවස්ථාවෙන් තියෙන බාධාව, ඒ කියන්නේ
ජනාධිපතිවරයාට තීන්දුව తీරන ගන්න තියෙන බාධාව මේ 3 ආවනාව ගැටලුවක් එන්නේ නැහැ. ඒක අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව මේ ජනාධිපතිවරයා සහ පත් වෙන්නේ අගමැතිවරයා මහින්ද රාජපක්ෂ අපේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා. ඒ නිසා ඒ දෙන්නට ගැටුමක් ඇති කරගෙන මේක යන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් වුණත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් වුණත් ඒක පේන්න එපා. හැබැයි දැන් මේ වෙලාවේදී කැබිනට් එක තියෙනවා අග්‍රාමාත්‍යවරයා ඉන්නවා බලතලන්ව. හැබැයි කිසිම තැනක මොනම දෙයකටවත් බාධාවක් නැහැ. දෙන්න බොහොම අන්‍යෝන්‍ය මේ අවබෝධයෙන් යුතුව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා. නමුත් අපිට දැඩි අවශ්‍යතාවයක් ආවොත් අපිට 3 ගන්න බැරි වුණොත් අපි ඒ පාර්ලිමේන්තුවේදී ඒ අවස්ථා අනුකූලව තීන්දුව తీරන අපිට ගන්න වෙනවා. චන්ද්‍ර මහත්තයා දැන් අපිට ඔබතුමා නීතිඥ නිසා මම අහන්නේ කෙටි ප්‍රශ්නයක් අහන්නේ. දැන් අපිට ඒ වගේ විශ්වාසයක් තැබීමේ දැන් අපි ඉතිහාසයේ විශ්වාස කරපු මිනිස්සුනේ. දැන් අනිත් පැත්තෙන් අපි මොනවා හරි ගනුදෙනුවක් ලියනකොට අපි නෛතික රාමුවක් ඇතුව ඒක අපි ලියවිල්ලක් ලියනවා. නීතිඥවරයෙක් විදිහේ කියනවා දෙවුරුම් දෙනවා. එතකොට විවාහයක් නම් ඒ ගිවිස ගැනීම සම්බන්ධව ඉතිහාසයේ තිබුණ හිත හොඳ මිනිස්සු හිටපු. හැබැයි දැන් බෑ අපි කෙනෙක් ඉදිරිය අද පටන් මෙහෙමයි කියලා අසං කරනවා. සාක්ෂිත් එක්ක අසං කරනවා. දැන් එහෙම දැන් අපිට එහෙම විශ්වාසය තැබීමේ හැකියාව කොමන වගේද? මෙහෙමයි. එතන මෙහෙම විශ්වාසය තැබීමේ හැකියාව කියන කාරණා සම්බන්ධයෙන් එක්තරා ව්‍යවස්ථාදායක විධායක ගැටෙන්නේ නැහැ කියන කාරණය. දැන් අර ලියවිල්ල ව්‍යවස්ථාවක එකක් සඳහන් වෙනකොට අපිට එහෙම ඒ විශ්වාසය මෙතනදී මෙහෙමයි. ඒක ගමගේ මහත්මයා අපිට කෙටි උත්තරයක් දුන්නොත් ඉතිහාසයේ සිදුවෙච්ච කාරණාවලට වඩා ඉතිහාසයේ අපි දැකපු ජනාධිපති අකමැති සුසංයෝගයන්ට වඩා අනාගතයේ ඇති වෙන්න පුළුවන් සුසංයෝගය ගැන මට විශ්වාස කරන්න පුළුවන්. ඒක එහෙම වෙන්නේ ඉතිහාසයේදී තිබිච්ච බරපතලම ගැටලුවක් කියලා තිබිච්ච LTT සංවිධාන යුදමය වශයෙන් පරාජය කිරීම. මම යුදමය කියන වචනේ භාවිතා කරන්නේ හිතාමතා. මොකද තාමත් න්‍යායාත්මකව ඒක යම් අඳුරු පැතිකඩ තාම ලංකාවේ තියෙනවා. දේශපාලනෙත් තියෙනවා. ඒක නිසා යුදමය වශයෙන් පරාජය කිරීමේදී මේ සුසංයෝගය මේ විදිහටම හිටියා. එතකොට ජනාධිපතිවරයා විදිහට හිටියේ මහින්ද රාජපක්ෂ මහත්මයා, ආරක්ෂක ලේකම්වල විදිහට හිටියේ ගෝඨාභය මහත්මයා. චරිත දෙක මාරු වෙනවා. එතකොට ඒ කාලෙදී ඒක අපිට ඊටාම කෙටි කාලයකින් යුද හමුදා සරත් ෆොන්සේකා මහත්මයාගේ සහ ඒ හිටපු සියලුම ප්‍රධානීන්ගේ දායකත්වයත් එක්ක ඊටාම කෙටි කාලයක් අපිට ඉවර කරගන්න පුළුවන් වුණා. එතකොට ඒ සුසංයෝගයේ හිටපු ප්‍රධාන නියමයන් ගණනාවක් මේ සුසංයෝගය ඇතුළත් ඉන්නවා. යුද හමුදාපතිවරයා විදිහට වර්තමානයේ ඉන්නේ ඒවකට 58 වන මේ බ්‍රිගේඩියතුමා. එතකොට ඒ වගේ ඒක ගොනුවක් මේ තාම යන්නේ. එතකොට ඔබතුමා අහපු ඍජු ප්‍රශ්නට මම උත්තරයක් දෙන්නේ නිකම්ම නෙවෙයි. ඉතිහාසෙත් එක්ක සංසන්දනය කරලා බලනකොට මට ඍජු උත්තරයක් දෙන්න පුළුවන්. ඉතිහාසය කරලා තියෙන කාරණාත් එක්ක බලනකොට මට හිතෙනවා අනිත් යුගලවල වලට සාපේක්ෂව කරන්න පුළුවන් කියලා. දැන් ප්‍රේත මහත්මයා දැන් ඒක එසේ කියමුකෝ. ඒක ඔබතුමා පෞද්ගලික කාරණයක්. අපි නාලිකාවක් හැටියට එසේ කියන්නේ නැහැ. අපි මාධ්‍යයක් හැටියට. ඊළඟ කාරණේ දැන් මේ කියන කාරණාත් එක්ක යුද්ධ ජයග්‍රහණය එකක් මේකේ. එක විශාල එකක් වෙන්න පුළුවන් යම් එකක්. හැබැයි දැන් රටක් ඉස්සරහට ගෙන යාමේදී ආර්ථික අභියෝගය ප්‍රධානයි. ජාත්‍යන්තරව ඇති කරගන්න තියෙන සම්බන්ධතා ආනයන අපනයන ප්‍රතිපත්ති වගේ විදේශ සම්බන්ධතා වගේ කාරණාවලදී අපි ඉන්නේ මේ ගෝලීය ආර්ථික ප්‍රවාහයක් ඇතුළේ. ඒක එහිදී අපිට ලෝකයෙන් එන ගිවිසුම් අභියෝග ගොඩක් තියෙනවා. කරලේට ඇවිල්ලා තියෙන MCC වගේ ගිවිසුම් සම්බන්ධව. ඒක අත්සන් කරන්නේ නැහැ කියලා ආයෙ දැන් නිහඬ ආයෙ පටන් ගන්න දිනවා මේ කතාව මැතිවරණයත් එක්ක. ඒක ඇත්තටම එහෙම නැතුව යන්න පුළුවන්ද ලෝකෙට? ඒකෝට දැන් මේ දැන් සජිත් මහත්මයා කියන්න පටන් ගන්න තියෙනවා අපි මේක නියත වශයෙන් අත්සන් කරන්නේ නැහැ කියලා. ඒක ඇතුළේ කියන්නේ යට සැලස්මක් තියෙන ආණ්ඩුවට මේක අත්සන් කරන්න වගේ එකක් කියලා. දැන් එතකොට දැන් මම කියන්නේ මේ ඒ ගැන අපිට මේ දැන් මේ පරණ කතන්දර එනවනේ. ඒවට ආණ්ඩුවට උත්තර ඕනේ. මැතිවරණයට කලින් ඔය චෝදනාව අපට එල්ල කරද්දි දුන්න උත්තරේම තමයි දැමුත් අපට තියෙන්නේ. මැතිවරණ කලින් අපි උත්තරයක් දුන්නා මේ MCC ගිවිසුමට අපේ සහයෝගය දෙන්නේ නැහැ සහ අපි මේක අත්සන් කරන්නේ නැහැ. ඒ ස්ථාවරයේම තමයි අපි තාම ඉන්නේ. හැබැයි අපිට මේ දැන් ඔය කියන කාරණාව එළියට එනකොට අපි කරුණු හොයලා බලද්දී මේකේ පොඩි ප්‍රමාණයක් මේගොල්ලෝ එකඟ වෙලා අත්සන් කරලා තියෙනවා. අවස්ථා දෙකක්. නෑ ඒක තමයි මෙතනින් ආණ්ඩුවට වර්තමාන සහ ඉදිරියන ආණ්ඩුවට රෙන්ගන්න තියෙන එකම තැන. මෙන්න මේ නිසා අපිට කරන්න සිද්ධ වෙනවා කියන්නේ. ඒක නෑ සමාජගත කරන්න කියන
පණිවිඩය ගෝඨාභය ජනාධිපතිතුමා ඊයේ වෙනකොට දුන්න ඒ සියලුම දේවල් සමාජගත කරන්න කියලා. අපිට මෙතන අපි දුන්න මම දන්න නායකයින්ගෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වචනයක් දුන්නොත් දුන්නා. කරන්නේ නැත්තම් කරන්නේ නැහැ. ඒක ලාභද පාඩුද වාසිද අවාසිද ඒක අදාළ නැහැ. දුන්නොත් නැහැ. සහ දැන් ඔබතුමා මෙතුමත් එක්ක සංවාදයේ නියැලෙද්දි කිව්ව කතන්දරේ තමයි මේ අර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් මේක මේ විශ්වාසය රකීද කියන එක. දැන් ඔබතුමා දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉල්ලුවේ කවුද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණ අපේක්ෂකයා විදියට දෙන්න කියලා ඉල්ලුවේ මේ රටේ ජනතාව. මොකද ඒකට හේතුවක් තිබ්බා. එතුමා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න වෙලාවේ කොළඹ නගරය නාගරික සංවර්ධන අධිකාරිය හරහා කොළඹ නගරය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරා. කොළඹ නගරය බොහොම අලංකාර නගරයක් බවට පත් කරා. ආසියාවේ වේගයෙන්ම ලස්සන වන සංවර්ධන නගරය බවට කොළඹ නගරය පත් වුණා ඒ වෙලාවේ. පත් කරා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ කියන දේවල් ටික කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ ඉඳගෙන. එතකොට දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ ජනාධිපතිවරයා විදිහට ඉන්නවා. එතකොට එතුමට එතුමා ජනතාවගේ ඉල්ලීම මත ජනාධිපතිතුමන් බවට පත් වුණාට පස්සේ ඒ කියන වැඩසටහන එතුමා ක්‍රියාත්මක කරනවා. ඒතර ඒ විශ්වාසය අපිට තියෙන. අපි විශ්වාසය නිසයි එතුමට ජනාධිපතිවරණ අපේක්ෂකත්වයේ දීලා අතනදී මේ අපි දන්න විදිහට දැන් ගෝඨාභය ජනාධිපති වරයා හැටියට පත් කරන ලෙස ලංකාවේ භික්ෂුන් වහන්සේලා වෙනත් වියතුන් බලපෑම් කණ්ඩායම් ගොඩක් බලපෑම් කරා කියන කාරණය අපි හිතනවා. ඒකත් මම හිතන්නේ ප්‍රධාන වශයෙන් බලපෑවා රටේ ඉහළ පෙළේ කණ්ඩායම් කිහිපකින් බලපෑම්. මේ එතන බලපෑම් කරන්නත් කලින් මේක ඇවිල්ලා මම වගකීමෙන් කියන දෙයක් තමයි මම මේ දේශපාලනික වශයෙන් උළුප්පන දෙයක් නෙවෙයි. රාජපක්ෂ පවුල කියන බොහොම ශක්තිමත් පවුලක්. මේ පවුල එහෙම බලෙන් තීන්දුව తీරන දෙනේව නැහැ. හරියට ඕනි වෙලාවට පවුල එකතු වෙලා ඒ තීන්දුව ගන්නවා. ඒත් ගොඩක් අය කිව්වනේ මෙතන මේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ගෝඨාභය මැතිතුමාගේ ගැටලුවක් තියෙනවා කියලා ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවේ ජනතාව ඉල්ලුවේ ජනතාවගෙන්ම රැල්ලක් ආවා. ඊළඟ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ විය යුතුයි කියන. එතකොට මහජන මතයට කන් දෙන නායකයෝ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ. ඒතර එතුමා මේ මහජන මතයට කන් දුන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හදපු බැසිල් රාජපක්ෂ මැතිතුමා තමයි මේ සංවිධාන ජාලය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරේ. ඒතර එතුමා ජනතාව අතරට අපිව යවලා ඒ කණ්ඩායම් යවලා විශේෂයෙන්ම තරුණ සංවිධාන කාන්තා සංවිධාන යවලා ඒ ගම සමග පිළිසඳරක් කියන වැඩසටහනෙන් අදහස් ගෙනාවා. ඒ ගේනකොට 95% ඉල්ලුවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා කරන්න කියලා. ඒකට ඒ වෙලාවේදී එතුමා දුන්න එහෙම කසුකුසුවක්වත් කොහෙවත් එහෙම එකට විරුද්ධත්වයක්වත් මොකොත් තිබුණේ නැහැ. ඒ නිසා අපි ඔය කියන කාරණා, ඒ කියන්නේ මේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරද්දි එහෙම ප්‍රශ්නයක් තිබුණයි කියන එක අපි නැහැ කියලා කියනවා. මහමැතිවරණයේදී ඔබතුමා දෙන පණිවිඩය මොකද ජනතාවට? මහමැතිවරණයේදී මම දෙන පණිවිඩය තමයි 69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විශ්වාසය තියලා ඡන්දෙ දුන්නා. 69 ලක්ෂයක් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ රටේ ඉන්න ඒ සමස්ත ජනතාවම ආරක්ෂා කරා කොරෝනා ව්‍යසනයේ. සමස්ත ජනතාවම රැක්කා. එතුමට ඡන්දෙ දුන්න නොදුන්න සියලුම දෙනා රැක්කා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ දෙකොල්ල එකතු වෙලා සියලුම ජනතාවට සහන දුන්නා. රුපියල් 5000 ලබා දීලා ඒ ආර්ථික අපහසුතාවයට පත් වෙච්ච රටේ සියලුම දෙනාට. ඒ නිසා මම බොහොම වගකීමෙන් කියනවා සෞභාග්‍ය ඉදිරි දැක්ම කියන සංකල්පය මේ එන පාර්ලිමේන්තුව අපට ලබා දෙන ශක්තිමත් පාර්ලිමේන්තුව තුළ ඒ සෞභාග්‍ය ඉදිරි දැක්ම කියන සංකල්පය ක්‍රියාත්මක කළා මේ රට දැවැන්ත සංවර්ධනයකට ආර්ථික වර්ධනයකට අරගෙන යන්න අපි කටයුතු කරන නිසා අපට සහයෝගය ලබා දෙන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. අපි චන්ද්‍ර මහත්මයා ඔබට අපේ අවස්ථාව දෙනවා අවසාන කරන මිනිත්තුවයි. මගේ යෝජනාව තමයි වෘත්තිකයෙක් විදිහට රටක් ඉස්සරහට යන්න නම් අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ගැටුම අවම විය යුතුයි. එතකොට මේ වෙනකොට පැහැදිලිවම විධායකයේ ප්‍රධානයා විදිහට ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඒ පිළිබඳ කිසිම තර්කයක් නැහැ. එතුමන්ට සහාය දෙන්න පුළුවන් උගත් බුද්ධිමත්
ජනතා නියෝජිතයින් පත් කරගන්න කියන කාරණේ පමණයි මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ. පත් වුණාට පස්සේ ඔවුන්ට බලපෑම් කරන්න පුළුවන් විදිහට අපි බලපෑම් කණ්ඩායමක් කරා හරි ඔවුන්ට කරන්න පුළුවන් බලපෑම් කරමු කියන කාරණේ තමයි මම මාධ්‍ය සගයෙක් විදිහට ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ. අපිට කියන්න කිසිවක් නැහැ. අපිට කියන්න තියෙන්නේ තීරණ තීන්දුව දෙන්න බෑ. සංවාදයක් ඇති කරන්නට, කිසියම් උත්තේජනයක් ඇති කරන්නට, මනෝභාවයන් තුළ කිසියම් සවිඥානිකත්වයක් ගොඩනගලා ඒ කෙරෙහි මැතිවරණය පිළිබඳ මේ කිසියම් උත්තේජනයක් ඇති කිරීමටත් අපේ වැඩසටහන් මෙහෙවනවා. අපිට බොහොම ස්වාධීනව ඔබ යෝජනා එවන්න. අපිට ඕනම තැනක ඕනම විදිහකට අපි නිෂ්පාදන මෙතන අපිට පෙන්වන්න පුළුවන්. අපි කිසිවක් මිලදී ගන්න කියන්නේ නැහැ. හැබැයි ඔබ පාරිභෝගික හැටියට ඔබ තමයි තීන්දුව කළ යුත්තේ. ඔබේ සෞඛ්‍ය පැවැත්ම උදෙසා ඔබ කුමන ආකාරයේ දේවල් පරිභෝජනය කරනවද? එසේම රට ඔබට අවශ්‍ය විදිහට රට ගෙනියන්න අවශ්‍ය කෙනා ඔබ තෝරගන්න ඔබට එනම් වරමක් තමයි ඡන්දය කියන්නේ. ඉතින් අපි ඒ ගැන ඉදිරියේ බොහොම දේවල් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අද තමයි මේ මැතිවරණය සම්බන්ධ විවෘත සංවාදයකට අපි පා තැබුවේ. බොහොම කණ්ඩායම් බොහොමයකට අපි ආරාධනා කරමින් ඉන්නවා. එන්න රට මැදට ඇවිල්ලා සංවාදයට අවස්ථාව දෙන්නම් අපි ඔබේ මතය ප්‍රකාශ කරන්න. ඔබට ආරාධනා කරමින් මේ ප්‍රචාරය මේ පණිවිඩය ගෙන යන්න රට මැද ඉඳන් බොහොම සවිඥානික දේශපාලන මනසක් හදන්න කටයුතු කරමින් ඉන්නවා. නින්නද සජීවී සංවාදයෙන් සමුගන්න කාලය ඇවිල්ලා. ඉතින් බොහොම ස්තුතියි. ඒ වගේම මුහුණු පොත ඔස්සේ සජීවීව සම්බන්ධ ඔබට පුංචි තිරයක් දිහා බලාගෙන ඇති දැන් අපි දිහා. කෙසේ වෙනමුත් ඔබ නිවසේ රූපවාහිනී තිරේ දිහා බලන්නේ නැති. කෙසේ වෙනමුත් ඔබට යහපත් අනාගතයක් උදා කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපට අරගලයක් තියෙනවා. ඒ තමයි මේ රට යහපත් කර ගැනීමේ පොදු මානුෂීය අරගලය. ඊට ශක්තිමත් කරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. සුබ රාත්‍රියක්, සුබ අනාගතයක් අපි ගිහිල්ලා නම් ආයෙ දවසක හමු වෙමු.